ජනාධිපතිතුමනි මේකට මැදිහත් වෙන මේ ඛේද වාචකයට. ඔබතුමාට ජාතික වගකීමක් මේ 69 ලක්ෂයේ අධ්‍යාත්මය පළුදු කරන්න එපා බලාපොරොත්තු සීන බිඳ හිටන්න එපා මේ ගොවි ජනතාවගේ. ඇස්වලට කඳුළු වෙනවා අපිට. කුෂිකර්ම දෙපාර්තමේන්තුව මේක ක්‍රියාවට නගන්නේ නැහැ. මේක අපි දන්නවා. කරන්නේ මේ ඊනියා වැඩසටහනක් යන්නේ. ඒ නිසා ජනාධිපතිතුමනි බොහෝ කරුණාවෙන් ලයන්විතව මේක බලන්න මේ ප්‍රශ්නේ හරි සංවේදී කතාවක්. අද වෙනකොට නාට්‍යදු ව්‍යවහාරන වැව් ඉස්මත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ටික හාරලා පස් වේල්ලා පැකට් කරලා යවනවා. කෘපනිසලා බල කරනවා පැකට් ගොවියන්ට ගන්න කියලා. මේ ඇත්ත කතන්දරේ. ඒ නිසා මම මේ බිමේ මේ සල්ලි වලට ගන්න කියලා බල කරනවා. එහෙම කෘපනිසලා. එතකොට මේ ගැන වගකීමක් නැද්ද? එතකොට ගොවියාට සාධාරණ සැකයක් තියෙනවා මේවා දීලා කොහොමද වගා කරන්න කියලා. බීජ ටික නැහැ. අද වෙනකොට බිත්තර වී නැහැ. ස්වභාවික ගොවිතැන කතා කරන හැටි ගැන එක හරකෙක්ගේ වසුරු වලින් අක්කර 15ක් විතර වගා කරන්න පුළුවන්කම මිනිස්සු hina වෙනවා. එක ගොමෝල තියෙන ප්‍රමාණය සහ පොළොවේ අවශ්‍යතාව තවත් ශුද්ධ ජීවීන් දාලා මේක වර්ධනය කරන මිලිය ගාණක් හදලා පොසට දාන ක්‍රමවේද ගැන කතා කළා. ඒක කොහොමද? ඒතකොට එතනදී මේ පස නිරාවරණය කරන්න නැති ප්‍රශ්න, පස වැඩිපුර හාරන්න නැති විදිය, ඒතකොට හෝදාපාලුවේ නැති වෙන කතන්දරය මේ ඔක්කොමත් එක්ක තමයි මේ මෙතෙන්ට මැදිහත් වෙන්න ඕනේ. ඒක උගන්වන්න ඕන ගොවියට. ඒක මහ ලොකු අමාරු කාර්යයක් නෙමෙයි. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අධ්‍යක්ෂකවරුන්ගේ පොහොර ලේකම් කාර්යාලයේ අයගේ ඊළඟට ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ මහවැලි කලාපවල සියලු කට්ටියගේ තියෙන්නේ කාබනික පොහොර කඩිමුඩියේ ගෙනල්ලා දානවා කියන එකම තමයි තියෙන්නේ. අප්‍රේල් 27 වෙනිදා මේ තීන්දුව ගත්තා. මේ වෙනකොට මේ වැඩපිළිවෙල හදන්න තිබුණා. මේ රටේ හරක් ඉන්න මං හිතන්නේ සුමිත් මහත්තයා වෛද්‍ය සුමිත් මහත්මයා ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක්. හොඳ ප්‍රවේශයක්. එතකොට මේක ගොම කියන්නේ සම්පතක්. මේක කරගෙන තිබුණා ඇල්බීසියා කොච්චර තියෙනවද? ඒ වගේ සාක වර්ග තිබුණා. හැබැයි එහෙම වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. ශ්‍රී ලංකාවේ පොළොව වෙන පොළොවල් වගේ නෙවෙයි. මේකේ ගහකොළ අපි කියන්නේ ඉස්සර කතා කරනකොට කියලා තියෙන්නේ පිහිටි සරු පොළවේ වියලි දණ්ඩක් වුවද බැල. මේ පිහිටි සරු පොළව ඉතුරු කර මේ පිහිටි සරු පොළව විනාශ කරලා තියෙන්නේ. පිහිටි සරු පොළව කොහොමද හදාගන්නේ? පිහිටි සරු පොළව කියන්නේ මේ පොළවේ තියෙන ಖನಿජ ද්‍රව්‍ය සියලු පාංචු ද්‍රව්‍ය වගේම පොළවේ තියෙන ජීවීන්. ඒ ජීවීන් මේ කියන විද්‍යාඥයෝ 100ට එකක්වත් හොයාගෙන නැහැ. අපි කියන්නේ මේ පොළව යථාවත් කරලා ක්‍රමානුකූලව කාබනික ගොවිතැනට හෙළ ගොවිතැනට අපේ ගොවිතැනට යන්න පුළුවන්. හැබැයි මේකත් එක්ක බැඳිච්ච බොහෝ දේවල් තියෙනවා. එකක් තමයි අපේ රටේ බීජ සම්පත මේ අපි සියලුම වී වේවා අතිරේක ධාන්‍ය බඩේරුඟු අනම්මනම් ගත්තාම ඔක්කොම අද වට්ටක්ක ඇටේ මැලේසියන් බැටකුළු ඇටේ මැලේසියන් කැකිරි හැමදේම. එතකොට මේක රසායනික තෙල් පොහොර වලට අධිසංවේදී වෙච්ච දේවල්. ඊළඟට තමයි නියාමනයකින් තොරව ගොවීන් අධික ලෙස පොහොර යෙදුව පහුගිය කාලේ භූමිය වලට. මේක මේ ආණ්ඩුවෙන් විතරක් පැන නැගිච්ච දෙයක් නෙමෙයි. මේක කාලානුරූපව මේක ක්‍රමික විකාශනයක් එකක්. හැමෝම මේකට උදව් කරා. මේ தත්ත්වය තුල මේ ෂර්ට් එක සමහරට පට්ට ගගා තව අවුරුද්දක් අඳින්න පුළුවන් වෙයි. හැබැයි උදේට දවල්ට රැයට කන්න ඕන. මිනිසුන්ට අතහැරලා දාන්න තුන බෙහෙත් මේ එදිනෙදා පරිභෝජනය කරන දේවල් නතර කෙරුවට උදේට දවල්ට රැයට කන්න ඕන මිනිසුන් ආවම වශයෙන් මේ වේල් තුන කන්න දෙන්නවත් අඩුම වශයෙන් මේ ප්‍රශ්නය අපි निराකරණය කරගන්න අවම වශයෙන් වේල් තුන කන්න ඕන දේ මේ රටේ නිෂ්පාදනය කරන්න ඕන. ඒක නිසා එහෙම නොතිබුණොත් අද වෙනකොට බෙහෙත් හේත් ගෙන්න බැරුව පොලිමේ ඉන්නේ LC. මොකද අපිට ඩොලර් නැහැ. මොකද අපි අපේ අම්මලා තාත්තලා රට ගිහිලා ගෙනාපු සල්ලි ටික අපේ රටට ටූරිස්ට්ලා ඇවිල්ලා ගෙනත් දුන්නු ටික මේ තෙල් මේ තේපොල් රබර් වගේ වලින් සහ ඇඟලුම් අපනයනෙන් ගත්තු ආනයන කරපු සල්ලි වලින් තමයි අපි මේ V8 අරගෙන පාර දුවන අපේ එක කට්ටිය හිටියේ. එක ඩොලර් එකක් උපයන්නේ නැති අයට තමයි අපි මේ හුඟක් වෙලාට ගෙනල්ලා මේ රට තුල සුකෝබ්බෝකී විදියට ජීවත් වෙන්නේ. ආණ්ඩුවට සල්ලි නැහැ. හැබැයි සල්ලි තියෙන පුද්ගලයාට විශාල වශයෙන් සල්ලි තියෙනවා. නිකන් උදාහරණයක් විදිහට මේ කාබනික පොහොර ගෙන්නන්නේ කවුද? දැන් අපි ගොඩක් රසායනික තෙල් පොහොර මාෆියාවක් ගැන කතා කරනවනේ සමාගම් ගැන. හැබැයි ඒ සමාගම්ම තමයි ලංකාවේ ලක් පොහොර අපේ රජයේ සම්බන්ධ පොහොර සමාගම් දෙක ඉස්සරහට දාලා පොහොර ගෙන්නන්නේ අර රසායනික තෙල් පොහොර ගෙන්නපු බහුජාතික සමාගම් හතරක් තමයි පොහොර ගෙන්නන්නේ. ඒක නෑ කියනවනම් මම අභියෝග කරනවා. සියලු සාධක සාක්ෂි සහිතව තියෙනවා. ඒ අතරින් දාලා තියෙන පෞද්ගලික සමාගම් වලට පොහොර ආනනික. දේශපාලනයකට ගන්න පුළුවන් දේශපාලන තීන්දුවක්. හැබැයි දේශපාලන තීන්දුව රට තුල ක්‍රියාත්මක කරන්නේ මේ රටේ ජනතාව හා විශේෂඥයෝ ඒ දෙපාර්තමේන්තුව වල. හැබැයි
කුෂිකර්ම දෙපාර්තමේන්තුව මම තවම දැකලා නැහැ මේ ස්වභාවික ගොවිතැන කියන පිළිබඳව ගහපු චක්‍රලේඛය තුල ස්වභාවික ගොවිතැන තුල කටයුතු කරන වැඩපිළිවෙලක් කොහෙවත් නැහැ. ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන තියෙන 550 ගාන. එතකොට මේ රටේ බීජ ගොවිපළ දැන් බණ්ඩාරවෙල තියෙන ප්‍රධාන බීජ ගොවිපළ කාව. එතකොට ඒ ගොවිපළේ මේ පස් සාම්පුල් පරීක්ෂාගාර පරීක්ෂණ මැෂින් කැඩිලා. එතකොට මාස 3ක් බලන් ඉන්න ඕනේ. එතකොට මේ පොහොර නිර්දේශ නිකුත් කරේ කොහොමද? ඊළඟට තමයි කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න ගොවියත් එක්ක සමීපව තාක්ෂණික ඥානයේ ශිල්පීය ඥානයේ තියෙන කුෂිකර්ම උපදේශකලා තමයි ඉන්නේ. අපි කියන්නේ AI මහත්තුරු කියලා. AI මහත්තුරු මෙතනින් අයින් කරලා තියෙනවා. එතකොට AI මහත්තුරු යොදා ගන්න නැතුව කොහොමද මේ වැඩේ කරන්නේ? මේ රජයේ හෝ වෙන රජයක් හිටියත් අපි මේ ඩොලර් මිලියන 1.6කට කිට්ටු වෙන ප්‍රමාණයක් අපි දෙසැම්බර් වලට ආයෙ දෙන්න ඕන. එතකොට ඒක මේ රජයේ විතරක් ගත්තු ණය නෙමෙයි. මේ එකතු වෙලා ආපු ණය. එතකොට මේ මම කිව්ව 77 දී විතරයි මේ තියෙන මේවා මේ ණය නැති කරන්න තීන්දුව ගත්තා. වී වගාව සඳහා මේ නිර්දේශ ඉදිරිපත් කරා අපේ රටේ මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන මහා පරිමාණ සමාගම්. හැබැයි එයාලගේ කිසිදු සැලකිල්ලක් ගන්න නැතුව තමයි කඩිමුඩියේ මේ ප්‍රශ්නේ කල් මරලා හදිසියේ කඩිමුඩියේ මේ පොහොර ගෙන්නන්න මේව කරා. මේක ජාවාරමක්. කාබනික පොහොර ජාවාරමක්. අපි කාබනික පොහොර කියන එකත් එක්ක එල්ලිලා ඉන්නේ නිකන් නෙමෙයි. අපි මේ පරිසරයට ඔබතුමා අපි මේ සුමිත් මහත්තලා තව බොහෝ අය මේ රටට මහ පොළොවට ආදරය කරන මිනිස්සු ගහකොළ සතා සිව්පාවන් එක්ක අපි ජීවත් වෙන්න ආස කරන මිනිස්සු. හැබැයි මේ ජෛව විවිධත්වයට හානි වෙනවා නම් මේ පොළොවට හානි වෙනවා නම් ඒකට අපි විරුද්ධයි. අපි කැමති කාබනික පොහොර දැන් වෙන රටක තියෙන පාංශු ජීවීන් ඉන්න කාබනික පොහොර මෙහෙට ගෙනලා දාපුවම සමහරට ඒ පාංශු ජීවීන් ආක්‍රමණික සීලී විදියට හැතිරෙන්න පුළුවන්. අපි දන්නවා එහෙම සහක ඇවිල්ලා තියෙනවා. මහවැලි ව්‍යාපාරයත් එක්ක යෝධ නිදුකුම්බ ඇවිල්ලා තියෙනවා. ඉපිල්ලිපිල්ල ඇවිල්ලා තියෙනවා. වෙනස් සහක ඇවිල්ලා තියෙනවා. අද මර්ධනය කරගන්න බැරිලා තියෙනවා. තීන්දුවක් ගත්තා නම් ස්වභාවික පොහොර මත තීන්දුව කරනවා කියලා. එතකොට ඒකෙදි මූලික સિદ્ધාන්ත ප්‍රමාණයක් තියෙනවා. ඇයි අපිට හේතුව අපි දන්නවා මේ ඇයි අපි රසායන පොහොර වලින් ඈත් වෙන්නේ කියලා. රසායන පොහොර හොඳ නම් ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි රසායන පොහොර මේ නිදන්ගතව ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. පස විනාශ වීම සහ මේ මිනිසුන් ලෙඩ වීම. ඉතින් ඒක සින්දානේ මේක එන්නේ. ඒක කිරින ක්‍රමවේදයේදී මේ පස මොකද්ද වෙන්නේ? ස්වභාවික පසක් බවට පත් කර ගැනීම සඳහා අපි විසින් කළ යුතු දේවල් කරන්න ඕනේ. ඒකෙදී අපිට තියෙනවා තවත් නීතිපද්ධති ක්වොරන්ටයින් නීති තියෙනවා. අපිට මේ එක ප්‍රදේශයක දේවල් තව ප්‍රදේශයකට ගෙනියන්න බෑ. වෙන රටක දේවල් ගෙනියන්න බෑ. ඒකට ඒ වලින් ඇති වෙන ලෙඩ රෝග ඇති වෙන දේවල්. දැන් මේ මෙතුමා කියපු මේ බැක්ටීරියා වර්ග වගේ දැන් මේ මෙහෙම දේවල් ඇවිල්ලත් නැති කරදරයක් ඇති කරගන්නේ මේ. පහුගිය දවස්වල ජනාධිපතිවරයා තීරණය කරා ජනාධිපතිවරයා පෞද්ගලිකව රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරයා ඇතුළු තීරණය කරා වී ගොවියෙකුට මේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා රුපියල් 30000ක් හෙක්ටයාරයකට දෙන්න. රුපියල් 30000ක්. හැබැයි ජනාධිපතිවරයාගේ කීමට එකඟ නොවි කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් හෙක්ටයාරයකට රුපියල් 12500ක් තමයි තීරණය කරේ. ඒ කියන්නේ අක්කරයකට රුපියල් 5000ක් වගේ. ජනාධිපතිවරයා ගත්ත දුන්න තීන්දුවට පැත්තක දාලා අර විදිහට තීරණය කරේ කවුද? එතකොට මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ඇත්තටම ප්‍රමාණවත් නැහැ. ගොවියා ගොවිතැන් ගොවිබිමෙන් ඈත් කරලා ආපහු අපි ආනයනික ජාවාරමකටද යන්නේ. එහෙම ඛේද වාචකයක් තියෙන්නේ. අපි කිව්වේ නිෂ්පාදන යපුම් නිෂ්පාදන ආර්ථිකයට යමු. ආනයන ආර්ථිකේ පැත්තක දාලා අපි මේ කතා කරන මාතෘකාව මහ පොළොවේ යථාර්ථයක් කරගන්න අපි හැමෝම මේ අපකැපෙමු. හැබැයි ඒකට නිලධාරීන් කකුලෙන් අදිනවා නම් කකුල් මාට්ටු දානවා නම් කොහොමද මෙතෙන්ට යන්නේ? අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ නිනාද සජීවී සංවාදයේ සමගයි රටමැද සත්‍යයේ දෙහුරාව නිරන්තරම ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන ඔවුන්ගේ ජීවිතය වඩා යහපත් කිරීම උදෙසා රට වඩා යහපත් තැනක පත් කිරීම උදෙසා අපි මේ සංවාදය ඔබට ගෙන එන්නේ. රටේ බොහෝ දෙනෙක් හැලුම් කරන වැඩසටහනක් ඒ වගේම බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වන වැඩසටහනක් බවට මේ වන විට නින්නාද සජීවී සංවාදයේ පත් වෙලා තියෙනවා. අපිට මහත් ශක්තියක් මහත් ආඩම්බරයක් අපි නව නිදහස් අරගලයක සේයාව නව නිදහස් අරගලයක මන්සලකුණු හොයාගෙන යනවා. විශේෂයෙන්ම මේ පවතින දේශපාලනික ගැහැට ඇතුලේ පවතින දේශපාලනික අර්බුද ඇතුලේ ජනතාවට වඩා යහපත් වූ හෙට දවසක් නිර්මාණය කර ගැනීම උදෙසා
කෙබඳු ආකාරයේ දේශපාලන ක්‍රියාන්විතයක්ද අනාගතයට අවශ්‍ය වන්නේ කියන කාරණා නිරන්තරවම කතා බහ කරනවා. බොහොම තීරණාත්මක තැනකට රට ඇවිල්ලා තියෙනවා කියන දේ පිළිබඳව අපි නිරන්තරවම කතා බහ කරනවා. කාට නොදැනුණත් අපි මේ ගෙවන මොහොත හරිම තීරණාත්මකයි. එක් පැත්තකින් වසංගතය, අනිත් පැත්තෙන් ආර්ථිකව අපි මුහුණ දීලා තියෙන ගැටලු ටික මේවා එකින් එක විසඳ ගන්නට අවශ්‍යයි. මේ දේශපාලන දේහයට වැළඳෙන්න තියෙන ලෙඩ රෝග සියල්ලම වැළඳිලා කිව්වොත් අපි නිවැරදි කියලා අපිට හැඟෙනවා, දැනෙනවා. හැබැයි මේ වසංගතයෙන් පස්සේ රට කොහොමද ආපහු ඔසවන්නේ කියන කාරණය සම්බන්ධවත් අපි වරින් වර කතා කළා. හැබැයි අපට තියෙන්නේ විවේචන නෙවෙයි. අපට තියෙන්නේ මං සොයා යාම. වඩා නිවැරදි පාරවල් ටික හොයාගන්න රට ඉස්සරහට ගෙනියන්න. ඒතකොට ඒ පාරවල් හොයාගන්න ගමනේදී දේශපාලඥයන්ගේ, නායකයන්ගේ, ගරු ජනාධිපතිතුමාගේ සහ අනිකුත් විද්වතුන්ගේ, උගතුන්ගේ වගකීම තමයි මේ මාවතට සහාය දීම. රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යන්න. අපේ රටේ සල්ලි කොහෙන්ද? අපේ ඩොලර් සංචිත පිළිබඳ ලොකු කතාවක් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් අපි ආපසු ණය ගන්න යනවා. මේ ණයබර අපි ගෙවා දැමිය යුතුයි. ඊට පස්සේ මේ ණය ගන්නේ මොකටද? අපි සල්ලි උපයනවාද මේ රට ඇතුළේ? ඒතකොට දැන් දැනට තියෙන නිෂ්පාදන ආර්ථිකය අපි නිසි ආකාරයෙන් කළමනාකරණය කරලා තියෙනවද? කවුද වග කියන්නේ? ඒතකොට වෙළඳ අමාත්‍යවරයා අපිට ළඟින්ම හමු වෙන චරිතයක්, මුණ ගැහෙන චරිතයක්. ඒතකොට අපේ නිෂ්පාදකවරු රාශියක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් අපි අපනයන අපේ ආර්ථිකයක් තියෙනවා. ඒතකොට අපි මේ නිෂ්පාදන ආර්ථිකය ඇතුලේ පරිභෝජනය සඳහා අපි දේවල් වගා කරනවා. ඒත් මේවා නිසි ආකාරයෙන් විද්‍යාත්මකව කළමනාකරණයකට නතු කරලා තියෙනවා. ඒ විශේෂඥයින් ඇත්තටම ඉන්නවද? මේවා සම්බන්ධව යලි සාකච්ඡා කළ යුතුයි රට නිවැරදි වනතුරු. නිසා අපි පසුගිය කතාවලටත් යම් සම්බන්ධයක් තියේවි මේ කතාව. ඒ තමයි මේ ආහාර නිෂ්පාදන ආර්ථිකයේ අභියෝගය. විශේෂයෙන් කිරි සම්බන්ධව ඇති වෙලා තියෙන ප්‍රශ්නය මේ මොහොතේ එතකම වී සම්බන්ධව, එළවලු සම්බන්ධව පැන නැගලා තියෙන ප්‍රශ්නය මේ සියල්ල තිබියදී මේ සියල්ල අතුරින් රට වසවිසෙන් තොර තැනකට ගෙන යන්න ඕන කියලා තියෙන විශිෂ්ට අදහස මා විශිෂ්ටයි කියලා සඳහන් කරේ කලක සිට රටමැද මේ බරපතල විදිහට ව්‍යසනයකට මුහුණ දීලා තිබ්බ වෙලාවක මේ වසවිස ආහාර නිසා ඒ ගැන අපි සංවාද දිගින් දිගට ඔබට ගෙනාවා. මේ නිසා වැරදි මත මේ සම්බන්ධව ප්‍රකාශ කරන අයවලු සුලභ වෙලා තියෙනවා. අදත් බොහෝ ආචාර්යවරුන් ඒ වගේම මේ සම්බන්ධව විද්වතුන් අපිට දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ ගැන නිවැරදි සාකච්ඡාවක් රටේ ආරම්භ කරන්න කියලා. ඒ නිසා අපිට කතා ගොඩක් කරන්න තියෙනවා සමාජය වෙනුවෙන්. හැබැයි අපි මේ දේ ඔබට මතක් කරේ අපි තාම සංඝ සම්පූර්ණ වෙලා නැහැ. අපිට යන්න පාරක් අවශ්‍යයි. ආහාර නිෂ්පාදන ආර්ථිකයේ අභියෝගය පිළිබඳ කතා බහ කරන්න අපි ආරාධනා කරේ රටමැදට වෛද්‍ය සුමිත් වරණාරච්චි මහත්මයා. එතුමන් මව්බිල් ලංකා පදනම නියෝජනය කරමින් දේශීය ව්‍යාපාර ශාස්ත්‍රයේ ප්‍රාමාණික උගතෙක් සහ මේ සම්බන්ධව විශේෂයෙන් වැවිලි ශාස්ත්‍රයේ හිටපු චරිතයක් අපි පිළිගන්නවා අයබෝන් කියලා. එතකම ගෝව ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කිරීම සඳහා අපි ජාතික ගෝජන කමිටුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහත්මයාට ආරාධනා කරා. අපි ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා රටවැදට අයබෝන් කියලා. වෛද්‍ය සුමිත් වරණාරච්චි මහත්මයා දැන් මේ ආර්ථික අභියෝගය අපි වරින් වර කතා බහ කළා. හැබැයි ඔබතුමන්ලාම වසර ගණනාවකට උඩදී මේ මැදිරිය ඇතුළෙම නින්නාද දෙහොරාවකම අපි මහා හෙළිදරව්වක් කරා. ආందోලනාත්මක හෙළිදරව්වක්. අපි කිරි සටනට පණ දුන්න කණ්ඩායමක්. මේ විශේෂයෙන් වස කිරිපිටි කතාව ගේන්න ඔබතුමාලා තමයි මේකට අපි පළමු ගල ගැහුවේ කිව්වොත් නිවැරදි. දෙවෙනි එක මේ සබන් පිළිබඳ ඇතුළු ප්‍රශ්නේ මේ සබන් වල මිනිස් මේ සුදුසු නැති රසායනික ද්‍රව්‍ය තියෙනවා කියන ප්‍රශ්නය සම්බන්ධව මම හිතන්නේ තාමත් නඩු මාර්ගය යන කතන්දර සම්බන්ධව අපි කතා නොකරෙමු. මේ ඒ වගේ මේ හැබැයි මේ එදා ඉඳන් මේ නිෂ්පාදන ආර්ථිකයේ අභියෝග අපි කතා කළා. හැබැයි දැන් මේවා තාමත් ඒවා වර්ධනය වෙලාද අඩු වෙලාද දැන් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි කොහොමද සංසන්දනාත්මකව කතා කරොත් මේ අද කිරි ප්‍රශ්නෙත් එක්ක පීඩා විඳින ප්‍රශ්නයක් මිනිස්සු. ඔව් කමගේ මහත්තයා අපි මේ ස්ථානයේම මේ වසංගතයේ එන්නේ ඉස්සෙල්ලා මේ අභියෝග තියෙන හැටි අභියෝග ජය ගන්න ආකාරය ගැන අපි කතා කරුවා. හැබැයි ඒ අභියෝගයේ දෙගුණ තෙගුණ වෙලා අද ඊටාත්ම බැරෑරුම් තත්වයකට පත් වෙලා තියෙන. මොකද අපි එදා ඉඳන් කිව්වා වගේම අපි නිෂ්පාදන ආර්ථිකයේ දුන්නු බර අඩුකම නිසා අපි පරිභෝජනවාදී අති පරිභෝජනවාදී සමහර වෙලාවත් අති පරිභෝජනවාදී
ආර්ථික රටාවට හිමිකම් කියලා ඒක විවෘත ආර්ථිකයේ සියල්ල විවෘත කරලා සියල්ල ආනයනය මත යැපිලා කාලා බීලා අඩුවට ගෙනල්ලා කන්න පුළුවන් කියන අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන පාලක පන්තියක් සහ මේ විශේෂඥ පන්තියක් ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔය කියන කවුරුත් හිටියේ මේ අවුරුදු දැන්ට දැන් 25ක් 30කට පරණ වෙච්ච මේ විවෘත ආර්ථිකය දැන් 40කට කිට්ටු වෙන මේ පිලුණු වෙච්ච ලෝකෙන් ප්‍රතික්ෂේප වේගන යන විවෘත ආර්ථිකයේ තවමත් මේ සිහින දැකගෙන ඉන්න නායකයෝ පාලකයෝ සහ ඒ විතර අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන විශේෂඥයෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්න රටක නිසා අදටත් තවමත් මේ හිතාගෙන ඉන්නේ මේක හෙට ඉවරුනාට පස්සේ ආයෙ නැවත තිබිච්ච තැනට යයි කියලා. මතක තියාගන්න මේ වසංගතයෙන් පස්සේ ලෝකය තිබිච්ච තැන තිබෙන්නේ නැහැ. මේ වසංගතය ගැන අපි වෙනම කතා කරා මේ වසංගතයේ මේක ආර්ථික සහ දේශපාලන න්‍යායක තියෙන කතන්දරය පිළිබඳ ඒකත් සමග ඒ න්‍යායචාරවරු මේක මේ ලෝකේ ආපහු තිබිච්ච තැනට ගෙනියන්නේ නැහැ. ඒ වගේම මේකට විරුද්ධව ලෝකේ අරගරණ කළ මිනිසුන්ගේ සාධනීය ක්‍රියා නිසාත් මේක තිබිච්ච තැනට නෙමෙයි යන්නේ වෙනත් තැනකට යන්නේ. හැබැයි අපේ රටේ ඒක ජනතාව සහ පාලකයෝ මේක තේරුම් ගන්න තියෙන ප්‍රමාණය අඩුයි. අපි එක්තරා කාලයක අපි කතා කරුවා අපි දැක්කා අපි අපේ පළවන ලෝකේ රටවල්. දැන් මේ පළවන ලෝකේ රටවල් විතර අපි එංගලන්තයේ ගත්තොත් අපි ඒ දවස්වල 2020 ජනවාරි වගේ වෙනකොට අපි දැක්කා එංගලන්තයේ දොස්තරවරු මේ K95 කියන මේක නැතුව ඇඬුවා. අපි දැක්ක මේ මොකද එංගලන්තයේ දොස්තරවරු දොස්තර නෝන්ලා මේකක් ලබා ගන්න බැරුව ඇඬුවා. මොකද ඒත් මේක මේ ලෝකෙ තිබිච්ච එකක් නෙමෙයි. හැබැයි අද K95 හිඟන්න අය කණෙත් තියෙනවා. හරිද? ඒ පැත්තෙන් ඒවා ඒ වෙළඳ ව්‍යාපාර සියල්ල හරියට කරගෙන ගිහලාද. හැබැයි අපි මේ හැම එකම පිටරටින් ගේන එක. අපිට මෙතෙක් කල නැති දේවල් වලට අපි වියදම් කරන්න වෙලා තියෙනවා. මෙතෙක් කල වියදම් කර සියලුම කප්පාදු කරන්න වෙලා තියෙනවා. ඒ වගේම ආහාර ආනයන අද වෙනකොට සත්ව ආහාර නිෂ්පාදනයේට බඩේනුගු ආනයනය කරන්න ඉඩ දෙන්න වෙලා තියෙනවා. අපි මෙහි නිෂ්පාදනය වැඩි කරලා නැහැ තිබිච්ච දේත් අඩු වෙලා තියෙනවා. එතකොට අපි මේ වසවිස කන්නේ නැහැ කියලා වසවිස වෙනුවට අපි නැවත අපි මම මේ උදාහරණය ගන්න මේ තියෙන බඩේනුගු උදාහරණයක් ගත්තොත් බඩේනුගු කියනවා මේ ගොඩබෝග වගාවක් වගා කරලා දැන් මේ මාස් කන්නේ ඔක්තෝබර් වෙනකොට මම හිතන්නේ අනුරාධ මහත්තයා කියයි අපි වගා කටයුතු පටන් අරගෙන තියෙන්න ඕන වැහි ජලයෙන් වගා කරනකොට. එතකොට ඒ සඳහා අපේ සැලැස්මක් නැහැ. ඒ සඳහා අපි මෙතෙක් කල පෝර දාලා කරුව මිනිහට විකල්පය අපි කොම්පෝස්ට් හදන්න ඉගෙනුවයි කියලා ඒකේ වැඩක් වෙලා නැහැ. ඒතර ඒ වගේම වීගොවිතන ඒ වගේ අපි අපනයන ආදායම බොහෝ වෙලට පහත වැටෙනවා. මේ අපි මෙතනම කතා කරලා තියෙනවා මේ තේ මේ අපි මේක කොහොමද ක්‍රමිකව මේක පරිවර්තනය කරන්නේ ස්වභාවික ගොවිතැනකට එහෙම නැත්නම් රසායන පොහොර නැතුව කරන ගොවිතැන් ක්‍රමයට. ඒක කුෂිකර්ම දෙපාර්තමේන්තුව ඒක අතහැරලා දාලා තියෙන්නේ. ඔවුන් ඒක ඔවුන්ට නොදන්නා මේ විෂයක්. ඒක නිසා මේ ගත්තොත් අපිට අවම වශයෙන් මේ தත්ත්වය තුළ මේ ෂර්ට් එක සමහරට පට්ට ගගා තව අවුරුද්දක් අඳින්න පුළුවන් වෙයි. හැබැයි උදේට දවල්ට රැයට කන්න ඕන. මිනිසුන්ට අතහැරලා දාන්න තුන බෙහෙත් මේ එදිනෙදා පරිභෝජනය කරන දේවල් නතර කෙරුවට උදේට දවල්ට රැයට කන්න ඕන මිනිසුන් අවම වශයෙන් මේ වේල් තුන කන්න දෙන්නවත් අඩුම වශයෙන් මේ ප්‍රශ්නය අපි निराකරණය කරගන්න අවම වශයෙන් වේල් තුන කන්න ඕන දේ මේ රටේ නිෂ්පාදනය කරන්න ඕන. ඒක නිසා එහෙම නොතිබුණොත් අද වෙනකොට බෙහෙත් හේත් ගෙන්න බැරුව පොලිමේ ඉන්නේ LC. මොකද අපිට ඩොලර් නැහැ. මොකද අපි අපේ අම්මලා තාත්තලා රට ගිහිලා ගෙනාපු සල්ලි ටික අපේ රටට ටූරිස්ට්ලා ඇවිල්ලා ගෙනත් දුන්නු ටික මේ තෙල් මේ තේපොල් රබර් වගේ වලින් සහ ඇඟලුම් අපනයනෙන් ගත්තු ආනයන කරපු සල්ලි වලින් තමයි අපි මේ V8 අරගෙන පාර දුවන අපේ එක කට්ටිය හිටියේ එක ඩොලර් එකක් උපයන්නේ නැති අයට තමයි අපි මේ හුඟක් වෙලාට ගෙනල්ලා මේ රට තුල සුකෝබ්බෝකී විදියට ජීවත් වෙන්නේ. ආණ්ඩුවට සල්ලි නැහැ. හැබැයි සල්ලි තියෙන පුද්ගලයාට විශාල වශයෙන් සල්ලි තියෙනවා. රාජ්‍යයට තිබිච්ච ආදායම් හුඟක් දේවල් නැති කරගෙන තියෙනවා. ඒක ජනතාවට සහන දෙනවයි කියලා මේ කොහෙන් හරි මේ දිව්‍ය ලෝකෙන් ගෙනත් දෙන්න විදියක් නැහැ. ඒක නිසා මේ රටේ මිනිස්සු මේ රටේ ජනතාව උපයන්න ඕන. මේ වෙනකොට රට වහන්න කියලා කෑ ගැහුවට මේ රටේ නිෂ්පාදනය අදාළ වෙලා තියෙන එක මේ විදියට හරි දුවන්නේ මේ පෞද්ගලික අංශයේ සහ ස්වයං රැකියා කරන අය කරන ආර්ථික කරන දායකත්වය නිසා තමයි එසේ නැතිනම්
හමුදාවටවත් පඩි දෙන්න නැති වෙයි. විශේෂයෙන් අපනයන ශේෂ්ත්‍රයේ බොහෝ කර්මාන්තශාලා නිෂ්පාදන වැඩ. ඔව් ඇත්තටම ඇඟලුම් කර්මාන්තශාලා හුඟක් අය අද ඇත මේ වෙලාවේ ඇත්තටම මේ රටට කන්න දෙන්නේ මේ රට ආරක්ෂා කරගෙන ඉන්නේ මම කියනවා වැඩිපුර වශයෙන් මේ ඇඟලුම් කර්මාන්ත සේවකයෝ. මොකද එම සමාගම් මේ තත්ත්වය තුළ යම්කිසි වෙනස්කම් කරලා කෙසේ හෝ පවත්වාගෙන යෑම මේ රටේ මේ ඩොලර් සොච්චම හරි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් අද මේ අපිට බෙහෙත් හිග වෙලා තියෙනවා. ඒවා ගන්න වෙලා නැහැ. පොලිමේ ඉඳලා දෙනවා. එතකොට හැබැයි ඒ තත්ත්වය තුළ සත්ව ආහාර වලටත් අපිට දැන් ගේන්න වෙලා නම් මේක හරි ප්‍රශ්නයක්. ඉතින් මොකද මේ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේදී ගොවිතැන් ක්‍රමය තුළ අපි මේ ගත්තු මේ ඉතාමත් විප්ලවකාරී තීන්දුව මේ රසායන ද්‍රව්‍ය වලින් තොර ගොවිතැන කියෙද්දි මේක තවම හරියාකාරව පොළවේ හිටවපු නැති ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ ගොවිතැන නිවැරදි කරගන්න ඕන කියන කාරණේ දීර්ඝ කාලයක් තිස්සේ අපි අත්විඳ කාරණයක් නෙවෙයි තුමනේ. ඒ කියන්නේ මේ පවත්වාගෙන යන පොළොවට දරන්න බැරි මිනිසුන්ගේ සෞඛ්‍යයට දරා ගන්න බැරි මේ සමස්ත පරිසර පද්ධතිය විනාශ කරන ආහාර නිෂ්පාදන මාදිලියක් නෙතිබ්බ. මෙම මාදිලිය වෙනස් කරන්න උවමනාවයි කියන එක ආණ්ඩුවේ උවමනාවක් නෙවෙයි. මේ අපි බිමේ දැක්ක ජනතාවගේ උවමනාව. හැබැයි දැන් අඩු ගානේ ඒක නිවැරදි කරන්න තියා ඒ සාකච්ඡාවත් නිවැරදි වෙලා තියෙනවද දැන් මේ තියෙන ඉහළ පෙළේ උගතුන් අතර? මම මේක පටන් ගන්නකොට මම මේ අතන් කිව්වේ මේ විද්වතුන් කියන කට්ටිය. ඇත්තටම දේශපාලනයකට ගන්න පුළුවන් දේශපාලන තීන්දුවක්. හැබැයි දේශපාලන තීන්දුව රට තුළ ක්‍රියාත්මක කරන්නේ මේ රටේ ජනතාව හා විශේෂඥයෝ ඒ දෙපාර්තමේන්තුව තුළ. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මම තවම දැකලා නැහැ මේ ස්වභාවික ගොවිතැන කියන පිළිබඳව ගහපු චක්‍රලේඛය තුළ ස්වභාවික ගොවිතැන තුළ කටයුතු කරන වැඩපිළිවෙලක් කොහෙවත් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගිහිල්ලා කොම්පෝස්ට් හදනවා. කොම්පෝස්ට් හදලා කියනවා මේක 100ට 1.5 තමයි උපරිම නයිට්‍රජන් තියෙන. ඒකින් දෙක වැඩි කරන්න ඕනේ කියලා. ඒකින්ද මෙහෙ නැති හින්දා 16ක් විතර තියෙන පොහොර වර්ග ගෙන්නනවා කියනවා. සාමාන්‍යයෙන් ප්‍රෝටීන් වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය 10%ක් විතර. ඉතින් ඒක ප්‍රෝටීන් වලට අමතර දෙයකින් 16ක් හදන්න මම දන්නේ නැහැ. මම ගණන් බලන විදිහට. දැන් සාමාන්‍ය යූරියා වල තියෙන 140යි නයිට්‍රජන්. නයිට්‍රජන් අණුව ප්‍රමාණය යූරියා අණුවක තියෙන 140. ඒතකොට නයිට්‍රජන් 140ක් තියෙනවා. එතකොට ප්‍රෝටීන් වල 10%කට වගේ ප්‍රමාණයකට තමයි කිට්ටුව තියෙන්නේ නයිට්‍රජන් ප්‍රමාණය ගත්තාම. ඊටත් අඩුයි සමහර අණුත් එක ගත්තාම. එතකොට එහෙම ගත්තොත් ඒක වියලි බරටත් එක කතා කරලා ගත්තොත් හා ඒ අනුපාතය ගත්තොත් ජෛවීය ද්‍රව්‍ය වලින් 16ක් නයිට්‍රජන් ගන්න. මට මන් දන්නේ ඒක මොකක්ද විද්‍යාව. දැන් මේවා අවසානයේ කොහේ හරි ගිහිල්ලා හේතු වෙන්නේ තවත් මේ රට්ට මොන හරි ජරාවක් ගෙනල්ලා මේ පොළොවට දාන්න තත්ත්වයට තමයි මේක ගෙනියන්නේ. මේක මේ කොයිතරම් මේ රටේ මේවා දැන් කොම්පෝස්ට් දැන් කාබනික නැත්නම් ජෛව පොහොර නිෂ්පාදනය සඳහා ලංකාවේ අය දිරිගන්මින් ඉන්නවා. හැබැයි එහෙම දිරිගන්වන්න පුළුවන් ද මෙහෙන් ආපහු දෙයක් ගෙනලා මෙහි හලනකොට? ලාභයට ගෙනලා හලනකොට මේක මේ දැන් මේ අපි ටිකක් සීමා අරගෙන තියෙනවා මේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට නැත්නම් සහ නිෂ්පාදන ආර්ථිකය මහ විශාලයි. එහි වපසරිය මහ විශාලයි. නමුත් අපි මේ ආහාර නිෂ්පාදනය නිසා අපිට සීමා වෙන්න ඕනේ. හැබැයි ඊට බලපාන කාරණයක් තමයි මේ පොහොර සහ කෘෂි රසායන ආදී දේවල්. එතකොට මේවා පිළිබඳ සූදානමක් අපි දෙවනුව කතා කරමු මේ කිරි ආර්ථිකය සහ කිරි වලට තියෙන අර්බුදය. ඇත්තටම අපි දිගින් දිගටම අපිට බොහොම පැහැදිලි අයිතිවාසිකමක් තියෙනවා මේ කතාව කතා කරන්න. මොකද අපි තමයි මේ දේශීය කිරි කර්මාන්තයේ මම මේකට ගැට ගැහිලා තියෙනවා ඊළඟ අවස්ථාවේ ඒකට කියන්නේ. අපි අවස්ථාව දෙනවා පළවෙනි වටේ අනුරාධ දෙන්නකොන් මහත්මයාට ජාතික ගෝජනික සභාපතිතුමන්. දැන් ඇතරම දැන් මේ නිෂ්පාදකයා කියන කාරණය අපිට මේ ආර්ථිකයෙන් වියුක්ත කරන්න බැහැ ඕන මේක දරාගෙන ඉන්නේ. විශේෂයෙන් පහුගිය කාලේ ඇති වුණු කතන්දරේ මේ වී අල විකර ගැනීමේ ගැටලුව සහ මිල සම්බන්ධ ප්‍රශ්න එකක්. ඒකෝට දැන් වී වලට පමණක් නෙවෙයි. ලෝක ඕනෑම නිෂ්පාදනයකට නිෂ්පාදකයාට මිලක් තීන්දුව කරන්න පුළුවන්. කොට්ටෝරේ මහන කෙනාට ඒ වගේම බුලත් ටිකක් හදන කෙනෙකුට මොන හරි මිලක් තීන්දුව කරන්න පුළුවන්. පාරක් අයිනේ. වඩේ එකක් බදින කෙනාටත් පුළුවන් මේ වඩේකට මිලක්. හැබැයි මේ එළවලු කිලෝ එකක් හදන මනුස්සයාට එහෙම නැත්නම් වී කිලෝ එකක් හදන මනුස්සයාට මිල තීන්දුව කරන්න බෑ. ඒකෝට දැන් ඔබතුමාලගේ දැන් මේ දිනවල අපි විශ්වාස කරන්නේ මේ රටේ මේ නව ආර්ථික වැඩපිළිවෙලක් යටතේ මේ ආර්ථික මධ්‍යස්ථාන වල තියෙන ගැටලු ටික විසඳලා මේවා ඉස්සරහට යයි කියලා දැන් කොතනද නැවතිලා තියෙන්නේ? ඔව් ඇත්තටම ගමගේ මහත්මයා පළමුවට ස්තුතිවන්ත වෙනවා අපිට මේ සාකච්ඡාව සඳහා ආරාධනා කිරීම සම්බන්ධව. මට මතකයි පළවෙනිම ජාතික ගොවිජන එකමුතුව විදිහට ඔබතුමා සමග
මේ මැදිරියේම අපි කතා කරා වී සඳහා රුපියල් 60ක වීමක් නියම කරලා අපි සමාජගත කරා. මොකද ගොවියාගේ නිෂ්පාදන ක්‍රියාවලියට අපි මේකේදා ඔබතුමා එක්කම කරපු සාකච්ඡාවේ ගිය අවුරුද්දේ මං හිතන්නේ මාස් කන්නේ ආරම්භයේදී වගේ සාකච්ඡාව කරේ. දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය දායක වීමේදී මේ ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රධානම භෝගය වෙන්නේ ඇත්තටම වී සහල් කර්මාන්තේ. එතකොට මේ රටේ අද වෙනකොට විශාල වශයෙන් අර්බුදයක් පැන නැගිලා තියෙනවා. සහල් වල මිල අධික වීම සහ වී ගොවියාට එක පැත්තකින් වී විකුණා ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. මොකද ගොවියා පාරිභෝගිකයා සහල් මේ පරිභෝජනය කරන පාරිභෝගිකයා එතකොට වී ගොවියා සහ වී මිලදී ගන්නා සහල් කර්මාන්තකරුවන් අතර මේ ගැටුමක්. ඒ වගේම තමයි රජයත් එක්කත් යම් රජයේ යමහට ප්‍රතිපත්ති තීන්දුව తీරන ගැනීම පිළිබඳවත් ගොවියා පිළිබඳව ගොවියා අසතුටින් ඉන්නේ. විශේෂයෙන්ම හේතුව තමයි මේ දැන් මේ ඊයේ පෙරේදා ජනාධිපතිවරයා පනතක් ගෙනාව මහජනාරක්ෂක පනත යටතේ මේ අත්‍යවශ්‍ය ආහාර පනතක් වී සහල් සීනි ඒ වගේ සම්බන්ධ. මේක වී කියන්නේ එතකොට ගොවියාගේ නිෂ්පාදන මූලද්‍රව්‍යයක් ගොවියා නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ පනත මම දන්නේ මොන හේතුවක් මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් කියලා නම් කරාද කියලා වී. මොකද ඒ අනුව ගත්තාම අද වෙනකොට ඒ පනතේ බලපෑම ගොවියා ඉක්මනින්ම ගොවියාට නිශ්චිත මිලක් ලැබෙන්නේ නැතුව ගොවියා වී කර්ම වී නිෂ්පාදනයෙන් වී ගොවිතැනින් ඈත් වීමේ තත්යකට පත් වෙලා තියෙනවා. මොකද මම දැන් මේ අද ආවෙත් අනුරාධපුර නාච්චාදුව මේ පැත්තේ ගොවීන්ගේ ප්‍රශ්න බලපුවාම වී ගොවියා කියන්නේ දැන් ඊළඟ කන්නේදී අක්කර 30ක් අක්කර 10ක් වැඩ කරපු මිනිස්සයා මේ පාර වැඩ කරන්නේ තීරණය ඇවිල්ලා තියෙනවා අක්කර 3යි වැඩ කරන්න කියලා. මොකද ගොඩක් ওই නාච්චාදුව ව්‍යාපාරය තුල කටියාව දැන් වැඩිපුරම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික් ගොවීන් වෙනදා වැඩ කරා නම් සාමාන්‍යයෙන් 100%ක් අද වෙනකොට එයාලා කියන්නේ 130යි මේ පාර කුඹුරු කරන්න කියලා. විශේෂයෙන්ම දැන් මේ රසායනික තෙල් පොහොර තහනම පිළිබඳව අපි ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙන ගාම හැබැයි රටේ ආහාර සුරක්ෂිතතාවයේ බිඳ වැටීමට තුඩු දෙන කාරණා තියෙනවා නම් ඒ පිළිබඳව කවුද වගකීම ගන්න රජයක් විදිහට කුෂිකර්ම මාත්‍යවරයා ගොවි සංවිධානයක් එහෙම එකතුමකට විශ්වාස කරනවද මේ එළිය මතයක් තියෙනවනේ මේ රසායනික පොහොර සහ මේ කෘෂි රසායන නවත්තගොම මේ ආහාර සුරක්ෂිතතාවයේ කඩා වැටෙනවා කියලා ජනප්‍රිය මතයක් තියෙනවනේ ඔබතුමා ඒකට එකඟද? නෑ මම ඒකට එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්න නොවෙන්න හේතුව තමයි හැබැයි මේ අප්‍රේල් 27 වෙනිදා ගත්ත තීන්දුව පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දැන් මාස 4ක් ගත වෙලා තියෙනවා. කිසිම බිමේ මේක මේ කාබනික පොහොර යථාර්ථ මහ පොළොවේ යථාර්ථයක් කරගන්න කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැත්තෙන් ගොවි ජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කිසිම මැදිහත්වීමක් නැහැ. මම මේ බොහොම වගකීමෙන් කියන්නේ එක හේතුවක් අපිට රසායනික තෙල් පොහොර ගහෙන් ගෙඩියෙන්නා වගේ දැන් කපු දැන් නූල් පන්නේ තීරණයක් ඒ පිළිබඳව ක්‍රමවත් සැලැස්මක් ආණ්ඩුවට තිබුණේ නැහැ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. අඩු ගානේ මේ ජනාධිපතිවරයා මේ තීන්දුව ගත්තට පස්සේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව කැබිනට් අමාත්‍යවරයා හෝ අදාළ පාර්ශවයන් මේ සම්බන්ධව මොකද්ද කරන්නේ කියලා දන්නේ නැහැ. නිකන් එක්කර පාරම ස්ට්‍රක් වුණා වගේ වුණා. කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිසිම මේ පිළිබඳව වැඩ පිළිවෙලක් මම බොහොම ප්‍රායෝගිකව කතන්දරේ කියන්නේ මේක අපි වෛද්‍ය සුමිත් මහත්මයා හොඳ ප්‍රවේශයක් ගත්තා ඒක සම්බන්ධයෙන් අතිරේක ආහාර භෝග වගාවන් මේ වෙනකොට වගා කරලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම සත්වාහාර නිෂ්පාදන ක්‍රියාවලිය අද වෙනකොට සත්වාහාර මිල දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. එකම ඒකාධිකාරිය ගත්ත කම්පැනියක් මිල තීරණය කරනවා. කුඩා පරිමාණ වශයෙන් සහල් මේ සත්වාහාර නිෂ්පාදනය කරන ක්ෂේත්‍ර සම්පූර්ණයෙන් බිඳ වැටිලා. මම මේක මේ ප්‍රායෝගිකව දන්න මම මේ බිමට බහැලා මේ දන්න හින්දා. එතකොට දැන් අද වෙනකොට බඩින්ගුරු දැන් වෙනදා වෙනකොට බඩින්ගුරු දැන් හේන් ඔක්කොම අද මම දැන් ඔය අල්මිල්ල කොළම ඔය තුරුවිල ඔය පැත්තේ සම්පූර්ණයෙන්ම ඇවිද කරා හේන් ගොවිතැන. හේන් ගොවියෝ 100%ක්වත් කරන්නේ නැහැ. කරවිල කොටු නැහැ. කරවිල මැස්සෝ කිසිම වගාවක් නැහැ. අද බඩින්ගුරු වෙනදා බඩින්ගුරු අක්කර 30 40 එක එක්කෙනා වගා කරපු දේවල් අද මේ වෙනකොට සුද්ධ කරලවත් නැහැ. හරිම ඛේදවාචකයක්. ඒ නිසා හරිම ඛේදවාචකයක් පසුපස අපි ඉන්නේ මේ පාර මේ මාස් කන්නේ වහස් ජලයෙන් හේන් ගොවිතැන් කරන හේන් කර්මාන්තයේ අතිරේක ආහාර වගාව භවභෝග සම්පූර්ණයෙන් බිඳ වැටිලා. ඔව් දැන් අනුරාධ මහත්මයා දැන් බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ ඊයේ පෙරේදා මේ ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තා කියලානේ. දැන් වී මිල ගැටලුවත් බොහෝ අය විග්‍රහ කරන්නේ මේ ඊයේ පෙරේදා මේ වී මිල දී ගන්න විකුණ ගන්න බෑ. එතෙන් එහාට වී ගත්තා. මෝල් හිමියන් මේ ගොවියව සූරකේ කෑවේ නෑ. මේ ඒ සම්බන්ධ මාෆියාවක් තිබ්බේ නෑ වයි කියලා දැන් කතාවක් කරන්නේ. දැන් ඒක නෙවෙයිනේ ඇත්ත. ඒකද ඇත්ත. දැන් ඔබතුමාලගේ විග්‍රහය මොකක්ද දැන් මේක නැත්තම් මේ සියලු ප්‍රශ්න මේ ආණ්ඩුවත් එක්කද පටන් ගත්තේ නැත්නම් රජයේ නැමැති ආයතනය ඇතුලේ මේ දිලිඳු භාවයේ තිබුණාද
ගොවියාගේ කිරිටික මිලදී ගන්න සැලැස්මක් තිබ්බද? වීටික මිලදී ගන්න සැලැස්මක් තිබ්බද? නිසි ආකාරයට මේ දෙපාර්තමේන්තු සංවිධානය කරලා තිබ්බද? කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව සහ ගුජන සංවර්ධන මේ ආදී වශයෙන් මේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ ආයතන කීයක් තියෙනවද? ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද? කාර්ය මණ්ඩලයක කොච්චර ඉන්නවද? ගමේ ඉඳන් ගත්තාම නිලධාරි විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ මොහොතෙත් රට බරපතල අර්බුදයක තියෙන වෙලාවෙත් ගොවියන්ට කන්න නැතුව හිටියත් ඒ ගොවියා වෙනුවෙන් වැඩ කරන නිලධාරියට පඩිය හම්බෙනවා. ඒ නිසා දැන් මේක ටිකක් බොහොම බරපතල විදිහට ඒතකොට දැන් අපි මේ ගොවියාගේ ආහාරය හදන්න ඔහුගේ නිෂ්පාදනය නිවැරදි කරන්න. ඒතකොට දැන් ඔබතුමාලගේ තියෙන ඊළඟ ගැටලුව දැන් මේ හැමෝම දැන් මේ පොහොර ප්‍රශ්නේ එල්ලිලා ඉන්නේ. එතකොට මේ කෘෂිකර්මය නැත්නම් අපි කරගෙන ගිය ගොවිතැන නිවැරදි කරන්න ඕන කියලා මතයක් තිබුණේ මේ පොහොර විතරක් නෙවෙයි. ඒතකොට දැන් මේ ප්‍රශ්නේ කුඩා කරගෙන තියෙනවා. ගොවි සංවිධානත් එක්ක කුඩා කරගෙන තියෙනවා. දැන් අපිට ඇති වුණේ මේ බීජ පිළිබඳ පොළොව පිළිබඳ ප්‍රශ්න ගොඩක් තිබුණා. ඉඩම් භූමිය පරිහරණය දැන් නිසි භූමිය පරිහරණය පිළිබඳව සැලැස්මක් තිබුණොත් බොහෝ විද්‍යාඥයෝ කියනවා මේ පොහොර අද දාන පොහොර වලට මොකද වෙන්නේ පසට. ඒතකොට ඒවා කොහෙද හොදගෙන යනවද? කොච්චර විනාශ වෙනවද? ඒතකොට දාන එක ගැන කතා කරනවා. රැක ගැනීම ගැන කවුරුත් කතා කරේ නැහැ. ඒකට නිෂ්පාදන අභියෝගවලදී ඔබතුමාලා හඳුනගෙන තියෙනවද ගොවිත් එක්ක මේ ගැටලුව නැත්නම් ඔක්කොම ගිහලා ජනප්‍රිය මතවල එල්ලනවා. පොහොර ප්‍රශ්න එල්ලනවා. ඊට පස්සේ ගොවින් අවුස්සනවා. ගොවින් පාරට ගේනවා. ඊට පස්සේ යථාර්ථයක් බවට පත් කරනවා මේකට රසායනික පොහොර නැතුව වැඩේ කරන්න බෑ කියලා. මොකද්ද මේකේ මේ ඇත්ත සටන බිමේ තියෙන? ඇත්තටම අපි මේ රසායනික තෙල් පොහොර නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කියන තැන නැහැ. අපි කියන්නේ මේ පොළොව යථාවත් කරලා ක්‍රමානුකූලව කාබනික ගොවිතැනට හෙළ ගොවිතැනට අපේ ගොවිතැනට යන්න පුළුවන්. හැබැයි මේකත් එක්ක බැඳිච්ච බොහෝ දේවල් තියෙනවා. එකක් තමයි අපේ රටේ බීජ සම්පත මේ අපි සියලුම වී වේවා අතිරේක ධාන්‍ය බඩේරුඟු අනම්මනම් ගත්තාම ඔක්කොම අද වට්ටක්ක ඇටේ මැලේසියන් බැටකුළු ඇටේ මැලේසියන් කැකිරි හැමදේම. එතකොට මේක රසායනික තෙල් පොහොර වලට අධිසංවේදී වෙච්ච දේවල්. ඊළඟට තමයි නියාමනයකින් තොරව ගොවීන් අධික ලෙස පොහොර යෙදුව පහුගිය කාලේ භූමිය වලට මේක මේ ආණ්ඩුවෙන් විතරක් පැන නැගිච්ච දෙයක් නෙමෙයි. මේක කාලානුරූපව මේක ක්‍රමික විකාශනයක් එකක්. හැමෝම මේකට උදව් කරා. ඒක නිසා ගොඩක් අය එල්ලලා තියෙන්නේ ගොවියොන් පැත්තට දාන්න. හැබැයි රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියාමනයක් කරන්නේ නැහැ ගොවියෝ ළඟට ගිහිල්ලා පොහොර කොහොමද ගහන්නේ කියලා. දැන් උදාහරණයක් විදියට දැන් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කිව්වනේ මාධ්‍ය මගෙන් ඇවිල්ලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිල්ලා කිව්වා මේ පස් සාම්පල් පරීක්ෂණ කරනවා මේ ගොවිජන සේවා මට්ටමේ කියලා. හැබැයි මම කියනවා අද වෙනකොට මට ඔප්පු කරලා පෙන්නන්න 150ක්වත් මේ රටේ පස් සාම්පල් පරීක්ෂා කරාද කියලා. කරලා නැහැ. ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන තියෙන 550 ගාණ. එතකොට මේ රටේ බීජ ගොවිපළ දැන් බණ්ඩාරවෙල තියෙන ප්‍රධාන බීජ ගොවිපළ කාව බණ්ඩාරවෙල තියෙන. එතකොට ඒ ගොවිපළේ මේ පස් සාම්පල් පරීක්ෂාගාර පරීක්ෂණ මැෂින් කැඩිලා. ඒතර මාස 3ක් බලන් ඉන්න ඕනේ. ඒතර මේ පොහොර නිර්දේශ නිකුත් කරේ කොහොමද? ඊළඟට තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න ගොවියත් එක්ක සමීපම තාක්ෂණික ඥානයේ ශිල්පීය ඥානයේ තියෙන කෘෂිකර්ම උපදේශකලා තමයි ඉන්නේ. අපි කියන්නේ AI මහත්තුරු කියලා. AI මහත්තුරු මෙතනින් අයින් කරලා තියෙනවා. එතකොට AI මහත්තුරු යොදා ගන්න නැතුව කොහොමද මේ වැඩේ කරන්නේ? ඒ නිසා ලොකු ගැටලු ටිකක් තියෙනවා. අපි කියන්නේ මේ කාබනික පොහොර ඇත්තටම මේ මාස 4 ප්‍රමාණවත්. අපේ දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය කරපු අය හිටියා. මල් ළඟ මේ තියෙනවා ලිස්ට් එකක් ගමගේ මහත්තයා මේක මම මේක පුළුවන් නම් පෙන්වන්න. මේ අපේ රටේ වී වගාව සඳහා මේ නිර්දේශ ඉදිරිපත් කරා අපේ රටේ මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන මහා පරිමාණ සමාගම්. හැබැයි එයාලගේ කිසිදු සැලකිල්ලක් ගන්න නැතුව තමයි කඩිමුඩියේ මේ ප්‍රශ්නේ කල් මරලා හදිසියේ කඩිමුඩියේ මේ පොහොර ගෙන්නන්න මේව කරා. මේක ජාවාරමක්. කාබනික පොහොර ජාවාරමක්. ඒ නිසා මේ කාබනික පොහොර කිසිදු වග විභාගයකින් තොරව මේ පොළොවට මුදහැරලා තියෙනවා මේ වෙනකොට. එතකොට මේ ඊයේ පෙරේද අපි දැක්ක මහත් ආන්දෝලන. ඒ නිසා අපි කාබනික පොහොර කියන එකත් එක්ක එල්ලිලා ඉන්නේ නිකන් නෙමෙයි. අපි මේ පරිසරයට ඔබතුමා අපි මේ සුමිත් මහත්තලා තව බොහෝ අය මේ රටට මහ පොළොවට ආදරය කරන මිනිස්සු ගහකොළ සතා සිව්පාවන් එක්ක අපි ජීවත් වෙන්න ආස කරන මිනිස්සු. හැබැයි මේ ජෛව විවිධත්වයට හානි වෙනවා නම් මේ පොළොවට හානි වෙනවා නම් ඒකට අපි විරුද්ධයි. අපි කැමති කාබනික පොහොර දැන් වෙන රටක තියෙන පාංශු ජීවීන් ඉන්න කාබනික පොහොර මෙහෙට ගෙනලා දාපුවම සමහරට ඒ පාංශු ජීවීන් ආක්‍රමණික සීලී විදියට හැතිරෙන්න පුළුවන්. අපි දන්නවා එහෙම සාක ඇවිල්ලා තියෙනවා. මහවැලි ව්‍යාපාරයත් එක්ක යෝධ නිදුකුම්බ ඇවිල්ලා තියෙනවා. ඉපිල්ලිපිල්ල ඇවිල්ලා තියෙනවා. වෙනස් සාක ඇවිල්ලා තියෙනවා. අද මර්ධනය කරගන්න බැරිලා තියෙනවා. ඒ නිසා අපි මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක නිකන් එලිලා ඉන්නවනේ. හරි ඛේදවාචකයි. දැන් අර්වීනියා කියන බැක්ටීරියා නිකන් මට චුට්ටක් දෙන්න මේ විශේෂ හෙළිදරව් කීපයක් මම කරන්න බලාගෙනම තමයි යාවේ. මම ඒක අභියෝගේ තනි පුජ්‍යලිකව මම බාර ගන්නවා.
මේ දැන් ඔය අර්වීනියා තියෙන බැක්ටීරියා එක ගෙනාපු පොහොර පහතරට තෙත් කලාපෙට නෙමෙයි යොදාගෙන මෙයාලගේ සැලසුම තිබුණේ වියලි කලාපයේ වී ගොවිතැන් සඳහා වී කුමුරු වලට යොදන්න. හැබැයි මේ සාම්පල් පරීක්ෂා කිරීමේදී නිරෝධායන ආයතනයේ පරීක්ෂණාගාරය තුල ප්‍රමිති ආයතනයේ පරීක්ෂණාගාරය තුල බලපෑම් කරා මේක වෙනස් කරන්න කියලා. මේක මම බොහොම වගකීමෙන් කියන්නේ. ඊට පස්සේ මොකද කරේ? මේ දැන් මාධ්‍ය සාකච්ඡා තියලා අදාළ අමාත්‍යවරයා කිව්වා නෑ මේකේ කිසිම වසවිසක් නෑ මේක අපි යොදනවා. හැබැයි ඊට පෙර බතලගොඩ වගේ ගොවිපොළ ලටකට මේ පොහොර මුදා හැරියා බිමට. දැන් ඒ වගේ සක්‍රිය වෙනවා. මේ හැබැයි ඊට පස්සේ දවස් 3කට පස්සේ අදාළ අමාත්‍යවරයා මහින්දානන්ද අමාත්‍යවරයා ඇවිල්ලා කියනවා අර්වීනියා එකක් තියෙනවා අපි ඒක පිළිගන්න මෙහෙම කියලා. මේකේ වගකීම ගන්නෙ කවුද? ඔබද මමද? ගොවියද? මේක සියුම් දැන් ලෝකේ රටවල් අත්පත් කරගන්න පුළුවන් ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ඉස්සර අපි දන්නවා යුද මගින් අත්පත් කරගත්තා. හරි. ඒක අපි පොදුවේ නිතර අහන කතාවක්. හැබැයි මේ ප්‍රශ්නය ඇතුලේ මොකද වෙන්නේ? එතකොට කාබනික පොහොර නැත්නම් ජෛව පොහොර නිෂ්පාදනය දිරිගන්වන්න පුළුවන්ද මේ රජයේ තියෙන මුදල් ටික පාවිච්චි කරලා නැත්නම් කවුරු හරි එකට තැරවකාරයෝ මැදිහත් වෙලා පිටරටින් කාබනික පොහොර නමින් මෙහෙට ආපහු මේ අපේ මහ පොළොවට යමක් ගෙනල්ලා අපිට දෙනකොට ප්‍රධානම කාරණේ අපි ඉදිරි කාලවලදී ඉදිරි සතිවලදී අපිට විශාල හෙළිදරව් කිරීම කීපයක් කරන්න අපිට හෝඩුවවල් ලැබිලා තියෙනවා ඉඟි ලැබිලා තියෙනවා අපි නිෂ්පාදක කණ්ඩායම ඒ සම්බන්ධව උපරිම විපරම් කරමින් ඉන්නවා සොයා බැලීමක් තියෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා උතුරු නැගෙනහිර පළාත්වල විශාල මේ බිම් අත්පත් කරගෙන ඒ වගේ සිදුවන ජාවාරම් පිළිබඳව යම් යම් අපිට ලිපි ලැබිලා තියෙනවා අපි ඒ සම්බන්ධව ඒ තොරතුරු වල නිවැරදිතාවය පිළිබඳව නැවත විමර්ශනය කරමින් අපි ඔබට ඒවා ඉදිරියේ යොමු කරන්න සූදානම්. මොකද අපි සමාජ මාධ්‍ය නෙවෙයි අපි ජනමාධ්‍යයක් හැට අපිට වගකීමක් තියෙනවා අපි කියන කරුණු සම්බන්ධව. ඒ නිසා අපි ජනතාවට අසත්‍ය නෙවෙයි අපි වඩාත් කියන්න බැඳලා ඉන්නේ සත්‍ය. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාම සඳහා අපි ඉන්නේ නින්නාද සජීවී සංවාදයේ හතරතුරයි ඔබ මේ එක්වන්නේ. ආහාර නිෂ්පාදන ආර්ථිකයේ අභියෝගයයි කතා කරන්නේ. අපි මේ මාතෘකාව තෝරාගත්තේ අපි ආපහු බින්නංගන මාසයෙන් පස්සේනේ වප් මාසයට, කියන්නේ වපුරන මාසේ. ඉතින් පස්සේ අපි ගොවියෝ පටන් ගන්නවා මේ මහා කන්නේ ආරම්භ කරලා දැන්වත් අපි සූදානම් වෙන්න ඕනේ ඊළඟ කන්නේ වී ටික ගන්න. දැන් මේ වී ප්‍රශ්න නෙමෙයි ඊළඟ නිෂ්පාදන ප්‍රශ්නෙට අපි මෙදිහත් වෙන්න ඕනේ. අපි ගිල්ලා නම් පළමු විරාමයට දෙන්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. ආහාර නිෂ්පාදන ආර්ථිකයේ අභියෝගය. දැන් මේ ආහාර නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව අපි ටිකක් වඩා සංවාදයක් පටන් ගන්න ඕනේ. ඒක වැඩියෙන් ඇහෙන්න සලස්වන්න ඕනේ. මේ ඔහු තමයි මේ රටේ මිනිසුන්ගේ කුස පොරවන්නේ ආහාර අවශ්‍යතාවය සපුරන්නේ. දැන් මෙහි නිෂ්පාදනය දුප්පත් වෙන්නම කවුරු හරි කීප දෙනෙක් මැදිහත් වෙලා ලොකු දොරක් අරින්න කතා කරනවා පිටරටින් සියල්ල ගෙන්නන්න. ඒකට අපිට මේ කාලේ ප්‍රමාණවත් උන් නැද්ද අපේ දේවල් ටික හදාගන්න? අඩු ගානේ අපිට මුවාවරණයක් මහන්න බැරි වුණා කියමුකෝ. එතකොට අපිට බැරි වුණාද අපේ පළතුරු ටික එළියට දාගන්න? එතකොට අපි බොහෝ දෙනෙක් තියෙන විවේචනයක් තමයි කාර් නැවැත්තුවට Apple ගේනවා කියලා. ඒ නිසා එතකොට Apple මේ රටේ එතකොට ඒවා කොහොමද දෙන්නේ? තව බොහෝ දේවල් ලංකාවට එනවා. දැන් එතකොට දැන් අපි මේ මැද්දේ ලැස්තුවක් එනවා අපිට සපුරා අපි තහනම් කරනවා ආනයනේ. එතකොට ඒවා මගෙන් කුමක්ද සිදුවන්නේ? දැන් ඒවා එම තහනම ඔස්සේ දේශීය කර්මාන්තකරුවට නිෂ්පාදකයාට සහන සැලසෙයිද? එතකොට දැන් අමාරුවෙන් හරි මේ රට අවශ්‍ය පොහොර ටික හදාගෙන මේ පුංචි කෘෂි කර්මාන්තයේ මේ අපේ ගොවිතැන මේ අපේ ජනගහනට අවශ්‍ය කෑම ටික හදාගන්න සංවිධානය වෙනකොට ඒ අය කිසියම් එයාට ගෙවීම් හෝ මොනවා හරි ප්‍රමාද කරමින් අපිට සල්ලි තියනවාද පිටරටින් මේවා ගේන්න? එහෙම ඩොලර් තියනවාද අපිට? දැන් මේ වගේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයා දැන් අපි මේ කිරි කතාවත් මේකම නෙවෙයි. දැන් අපි දේශීය කිරි ගොවියා දිරිගන්නන්න පුළුවන් කියලා කිරි ගොවියාට පුතා කුඩා මුදලකට කිරි අරගෙන ඊට පස්සේ තාම ලාභයට බදු සහන ඔස්සේ ආණ්ඩුවටද මුදල් අහිමි කරගනිමින්
මේගේ කරන එක ඇතුලේ තවදුරටත් මේක ඉස්සරහට යන්න පුළුවන්ද? දැන් යනවා කිව්වට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ මේ අපි විභාග කරන්න ඕන වෙන්නෙත් නැහැ, යන්න බෑ. එතකොට දැන් ඔබතුමා මේ කිරිගෙන මට සමාවෙන්න මෙතැන් සිට අපි දුරකථනය විවෘත කරන්න පුළුවන්. ඔබට 066 22 83 669 තිරේ දෙසොන් අංක ඔස්සේ ඔබේ ගැටලුව අරගෙන එන්න මැදිරියට. මොකද මේ සංවාදය අපි හැමෝටම පොදු එකක්, රටට අවශ්‍ය එකක්, හෙට දවසට අවශ්‍ය එකක් නිසා ඔබට එන්න පුළුවන්. ඔබේ ගැටලුවත් අරගෙන සමාවෙන්න. ඔව්. දැන් මේ කිරි නිෂ්පාදනය කියලා ගත්තාම කිරි නිෂ්පාදනය සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම අපි මේ ප්‍රොසෙස් මිල්ක් මොන අපි නිෂ්පාදනය කරලා අතුරු නිෂ්පාදන හදපුවා තමයි අපි ප්‍රයෝජනයට ගන්න. සාමාන්‍යයෙන් ලංකාවේ දිනක කිරි ලීටර හම්බෙන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් විතර වගේ තමයි නිෂ්පාදනය. ඒ කියන්නේ පිටිකිරි හදන්න, යෝගට් හදන්න, බටර් හදන්න, ඔය සියලු දේවල් වලට වෙළඳපොලේ තියෙන සියලු දේවල් වලට හදන්න. හැබැයි මේ රට තුල දැනට පෞද්ගලික අංශය දා රාජ්‍ය අංශයේ තියෙන නිෂ්පාදන හැකියාව ලීටර් ලක්ෂ 15කට විතර අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා හැමදාම මේ කිරි වලට තියෙන ඩිමාන්ඩ් එක මේ පෞද්ගලික අංශය සහ අපේ රටේ තියෙන පරිභෝජන රටාව තුල ඉතාමත්ම ධනාත්මක තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඒක අපි පිටරටින් ගෙනල්ලා මේ වගේ වෙලාවක පහසුකම් දීලා මේ මිනිස්සුන්ට කිරි දෙන්න ඕන කියන එක මිත්‍යාවක්. ඔබතුමා දන්නවා පහුගිය කාල තුල මේ සමාගම් විසින් මිල වැඩි කිරීම සඳහා ඉල්ලීම නිසා දැන්ට ගුදම් වල නතර කරලා තියෙනවා මුදා ගන්නේ නැතුව කියන්නේ මිල වැඩි කිරීමක් ඉල්ලලා. ඒ දැන් රුපියල් 200ක් දීලා කියලා ඒත් තව අයින් කරගන්න රුපියල් 350ක් ඉල්ලනවා. එතකොට දැන් කිසිම වද්දකුත් අය කරන්නේ නැතුව. එතකොට මේ සහන ඔක්කොම දීලා රජයට මුදලකුත් නැතුව මේ අවස්ථාවේදී මේ මිනිස්සුන්ට නිකන් දිය කරලා බොණ්ඩෝ විතරක් දීලා තේරුමක් තියනද? මේ පහුගිය මාස දෙක තුල කිරි ඉල්ලලා කවුරුත් ඇඬුවේ නැහැ. දේශීය නිෂ්පාදකයාගේ කිරි ටික සාමාන්‍ය කිරි ටික යෝගට් එක බෝතල් කරපු කිරි එක පැකට් කරපු කිරි එක අරගෙන මිනිස්සු බිව්වා. ඒ කියන්නේ කිරි වලට තියෙන වෙළඳපොළ මේ උච්චාවචනය වෙන්නේ ඒකේ ඉල්ලුම තියෙනවා. හැබැයි නැති වුණොත් මිනිස්සු ඒක නිකන් ඉන්නවා. හැබැයි බත් එහෙම නෙමෙයි. අපිට උදේට දවල්ට රැයට අපිට බත් මොනවා හරි කන්න ඕනනේ. හැබැයි කිරි එක නොබී ඉන්න පුළුවන්. හැබැයි කිරි කියන එක අර මහා වෙළඳපොළක් ඩොලර් මිලියන 75ක 80ක විතර වගේ වර්ෂයකට ආනයනය කරන කිරි පිට ටික මාස 3-4ක් නැති වුණයි කියලා රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි මේ ඉල්ලුම තියෙද්දි ගෙනත් දැම්මොත් මේ ඉල්ලුම තියෙද්දි ගෙනත් දැම්මොත් මේ අමාරු වහවුණත් මිනිස්සු බොනවා නැවත මොකද වෙළඳ ව්‍යාපාරයක් විසින්. ඒතර මම මේ කියන්න ආවේ දැන් මේ අද රටේ මම ඉස්සලා නතර කරු ඉස්සලා රවුමික නතර කරු එක මේ ගොවිතැන සඳහා ප්‍රධාන වශයෙන් පොහොර වශයෙන් අවශ්‍ය වෙන මේ බිම සැකසීම සඳහා මේ පොළවේ ජීවය ඇති කිරීම සඳහා අංක 1 අවශ්‍ය ප්‍රධාන සාධකය තමයි ගොම පොහොර. ඒක ස්වභාව ධර්ම විසින් අපි ලෝකයට දීලා තියෙන දායාද. ඒතර මේ ගොම ලබා ගන්න හරකෙක් ඕන. ඒක හරකා හදන්න ඕන. එතකොට මේ අපේ ගොවියාට හොඳ කිරි මේ වෙලාවේ ආනයනය කරන කිරිත් නැත්තම් තියෙන කිරි වලට වෙළඳපොළ තියෙනවා නම් ගොම වලට විශාල ආදායමක් මිනිස්සු ගොවියට ගන්න පුළුවන් නම් මේ ගොවියා මොකද කරන්නේ? කිරි සඳහා නෙමෙයි ගොවියා මේක හදන්නේ. ඒතර කිරි සඳහා හදනකොට සතාට වැඩිපුර හොඳට සලකීමේදී අමතර ආදායමක් විදියට ගොම පොහොර හැබෙනවා වගේම ඒක මේ පොහොර ප්‍රශ්නයට 50ක 60කට වැඩිය මේක දායක වෙනවා රටේ මේ ප්‍රශ්නේ විසඳන්න. විශේෂයෙන්ම ඊට පස්සේ සුද්ධ ජීවීන් වර්ධනය කරන්න ඔය ආචාර්ය පලේකාර් මහතා වගේ තාක්ෂණය කොරියන් මේ ස්වභාවික ආහාර නිෂ්පාදන සාධක වගේ විද්‍යාත්මක ක්‍රම මගින් ස්වභාවික පරිසරයේ මහා කැලයක හැදෙන 100%ක් හැදෙන ජෛව නිෂ්පාදනය ගොවිපළට ගෙනල්ලා මාසයක් දෙකක් ඇතුළත කරන්න පුළුවන් තාක්ෂණය හදලා දෙනවා. අන්නේ තාක්ෂණය ගමට අරන් යන්න කියලා දෙන්න කුෂිකාර්ය මාසෙ දන්නේ නැහැ, කරන්නේ නැහැ, හිතාමතාක් මේක අයින් කරලා එක පැත්තෙන් කිරිපිටි ආනයන කිරීම තුළ ගොවියා ආධාරණය කරනවා. ඒ වගේම රජයේ ආයතන විසින් කිරිමිල පාලනය කරන්න කියනවා. මොකද ඔය දන්නවා එක්තරා කාලෙට කිරි අඩු වෙනවා, වැහි කාලෙට කිරි වැඩි වෙනවා. ඒ වැහි කාලෙට කිරි වැඩි වෙන කාලෙට කිරි සාමාන්‍ය විදියට යෝගට් කන්නේ නැහැ, කිරි විදියට බොන්නේ නැහැ, මුදෝපු කිරි කන්නේ නැහැ මිනිස්සු. ඒතකොට ඒ වැඩි කාලෙට වැහින කාලෙට ගොවියට කිරි මිලදී ගැනීමේ අවශ්‍ය හැකියාවක් තියෙනවා. ඒ ගන්න කිරි නිෂ්පාදනය කරන්න පුළුවන් එකම දේ තමයි කිරිපිටි බවට පත් කරගන්න. කිරිපිටි පස්සේ පරිභෝජනය කරන්න වෙළඳපොළට දාන්න පුළුවන්. ඒක නිසා මේ කිරිපිටි වෙළඳපොලේ අවශ්‍යතාවය කිරිපිටි නිෂ්පාදනය දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕන මේ ඉතිසරත් කතා කරලා තියෙනවා. ඒතර අද වෙනකොට
මේ රාජ්‍ය ආයතන තියෙන නොහැකියාව නිසා රුපියල් 120ට යනකම් ගිය කිරි මිල් රුපියල් 80ට අඩු කරන්න කියලා වගේත් කතාවක් තියෙනවා. ඒක නිසා මේ වගේ අමනෝන්‍ය වැඩ කරන්න දෙන්න හොඳ නැහැ. ගොවියට සාමාන්‍ය කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල ස්ථාවර විය යුතුයි. අපි අර ස්ථාවර කියන්නේ මම කියන්නේ ඒක වැඩි වෙන එක වෙළඳපොළ මත තීරණය වෙන්න දෙන්න. ඒක මිලදී ගන්න නිෂ්පාදනය කරන ගොවියා නිෂ්පාදනය කරන කිරි අතුරු නිෂ්පාදනය කරන්න කිරිට රුපියල් 100ට මිලදී ගන්නවා හැකියාව ඔහුට තියෙනවා නම් ඒක අහලා ඔහුට ඒක වෙළඳපොලේ ලාභයක් සහිත විකුණන්න පුළුවන් නම් පාරිභෝගිකයාට මිලදී ගන්නවා නම් මේක මේ සල්ලි මේ සියල්ල කරකෙන්නේ මේ රට තුල. එතකොට කිරි ගොවියාට මුදලක් යනවා, නිෂ්පාදකයාට අතුරු නිෂ්පාදකයාට මුදලක් යනවා, වෙළඳපොළ සංසරණයට මුදලක් යනවා. එතකොට මේ ඔක්කොම රට තුල හැදෙනවා. මේක මේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. එතකොට හැබැයි අපි කිරිපිටි ගෙනල්ලා මේ කරපු ගමම්ම අර කිරිපිටි නිෂ්පාදනය කරන සංස්ථේ කඩා වැටෙනවා. සංස්ථේ කඩා වැටෙනවා. එතකොට ගොවියා මේකෙන් අයින් වෙනකොට අද වෙලා තියෙන අද සත්තු නැති වෙලා නැතිනේ. ඒතර මේ විශාල වශයෙන් ඉන්න ගොවින් මේ හරක් ප්‍රමාණය 4 ගුණකින් 5 ගුණකින් වැඩි කර ගන්න ඕන ගොමවත් ගන්න අඩුමානේ. ඒතර මේ කරන වැඩ වලින් ඒ වැඩේටත් අවසානයේදී වෙන්නේ පහරක්. ගොවියා මේ උනන්දු වෙන්නේ නැත්නම් හරක බැඳගෙන වැඩ මේ සාත්තු කරන්න ගොවියාට මිලක් නැත්නම් ගොවියා ඒ දේ කරන්නේ නැහැ. ඇත්තටම මේ ගොවියාට අද වෙනකොට පැය 24 වතුර ටික දීලා මේ හොඳාකාරව කණ්ඩ බොන්න දිනවනම් මේ කිරි නිෂ්පාදනය දෙගුණ කරන්න පුළුවන්. ඒතකොට මේ කිසිම දෙයකට මේ රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙන්නේ නැතුව ආනයනය කරන කිරිපිටි ගෙනල්ලා දෙන්න මේ ලෑස්ති වෙනවනම් මේසා විදේශ විනිමය හිගයක් තියෙන අවස්ථාවක ඒ හිතාමතාම කරන විනාශයක් කියන එක තමයි මම මේ නිලධාරීන්ට කියන්නේ. ඒක භාණ්ඩාගාරයේ සිටන් පල්ලෙහාට ඉඳන් අමාත්‍යාංශවල කරන වැඩක්. ඒක නිසා මේ අමනෝන්‍ය වැඩේ කරන්න එපා. කිරි ගොවියා ආරක්ෂා කරගන්න වෙළඳපොළ මත මිල නියම කරන්න දෙන්න. අවම මිලක් නියම කරන්න. ඒ අවම මිල අවම මිල කියලා වෙලා අර හාල් වලට වී වලට කරපු වැඩේ වගේ ගොවියාගේ බෙල්ල මිරිකලා රුපියල් 80ට කිරි තියලා ඒකින්ද කිරිපිටි රුපියල් 950 975ට දෙන්න ඕනයි කියන ඒ දෙන් ඔබට යන්න ඕන. මිලදී ගැනීමේ හැකියාව තියෙන පුද්ගලයා මිලදී ගන්නවා. ඔව් දැන් අපි දැන් මේ දවතුමා කියනවා දැන් මේ කෘෂි දෙපාර්තමේන්තු සහ අනිකුත් ආයතන මේ කාර්යය සම්බන්ධව දක්වන අඩු දායකත්වය. දැන් ඒතකොට හැබැයි දැන් මේ රට හැරෙන පැත්තට මේ දෙපාර්තමේන්තු වල විද්‍යුතුන්ට සහ නැත්නම් ඒ ගුතුන්ට හැරෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ජනාධිපතිතුමා ගත තීන්දුව ඉතා හොඳ වෙන්න පුළුවන්, යහපත් වෙන්න පුළුවන්. හැබැයි දැන් දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලවල නැත්නම් පිටරට උපාධි අරන් දීලා මේ ඉගෙනගත්තු දැනුම් පද්ධතිය සාමාන්‍ය කෘෂිකර්මයේදී ඒ රසායනික කෘෂිකර්මයේනේ මේ උගන්වන්නේ. ඒකෙන් ඉපදුණු දරුවෝ හරිත විප්ලවයේ දරුවෝ කියලා අපි කියන්නේ. මේ හරිත විප්ලවයේ දරුවොත් එක්ක නැත්නම් ඒ කෘෂිකර්මයේ රසායනික පැත්තට වෙනස් කරලා ඒක විෂයක් ඇට උගන්වපු අයගෙන් අපි අහනවා ආයේ මේක මේ කාබනික විදිහට කරන්න පුළුවන්ද කියලා. ඒක මේක දැන් මේ කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක එක හිර වෙන තැනක් මේ. ඒකට ඔබතුමාට මොකක්ද දෙන්න තියෙන්නේ? ඒක තමයි මම ඉස්සෙල්ලාම ඉඳ ගන්නකොලත් කිව්වේ මේගොල්ලෝ මේක කරන්නේ නැහැ. මේගොල්ලෝ මේක දන්නේ නැහැ. මේක දන්න මිනිස්සු ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා එළියේ ඕන තරම්. ඉතින් මේගොල්ලන්ගේ මේ සහයෝගය ගන්නෙ නැහැ. නමුත් ඕනනම් විශ්වවිද්‍යාලවල දැන් මේ තීන්දුවට කලින් මේක උගන්වන්න පටන් ගන්න තිබුණානේ. ඒ විද්‍යාඥයෝ ගෙනලා දැන් අධ්‍යාපනය මේක දැන් රසායනික භාවිතයෙන් තොරව අධ්‍යාපනයක් හදන්න තිබ්බනේ. එහෙමනේ අද තියෙන මේ අපේ සම්ප්‍රදායික ඉංජිනේරු විද්‍යාව විනාශ කරලා තියෙන ඉංජිනේරුවා. අපේ තිබිච්ච වෙදකම හෙදකම සියල්ලටම වින කරලා තියෙන අපේ දොස්තර. එතකොට අපේ තිබිච්ච ඒ සම්ප්‍රදායනිකුල නීතිය මොන හරි දේවල් වලට වින කරලා තියෙන්නේ මේ අපේ රටේ අපේ ඉන්න මේ බටහිර අධ්‍යාපනයේ අපු සියලු අය. සියලු ක්ෂේත්‍රවල අය මම ඊට ඉස්සරත් කියලා තියෙනවා මේ බයියෝ කියන මිනිස්සු හිටිය මිනිස්සු කිසි දෙයක් ඉගෙන ගත්තු නැති මිනිස්සුන්ගේ ඉතුරු දෙයින් තමයි මේ රට ඉදිරියට ගෙනියන්න දෙයක් ඉතුරුලා තියෙනවා. ඒ හැම කෙනාගේම අධ්‍යාපන ක්‍රමය තුල ඒ වෙනත් ඒ කොටුව තුල ඉඳන් මිසක් එතනින් එහාට හිතන්න ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන ඒගොල්ලන්ට උපාධිය ලබා ගන්න මේ කම්පැනි වලින් වියදම් කරන සල්ලි. ඒ වලින් තමයි ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට තමයි මේ ව්‍යාපෘතීන් සහ ඒ සියලු සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් එතනින් මෙහාට මේ හිතන්නේ නැතිකමේ තියෙන ප්‍රශ්නේ. පැහැදිලි. දැන් අපිට මේ නිලධාරීන් පුහුණු කිරීමට අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කෘෂි රසායන සමාගම් නම් ඒ අයගේ ජීවිත රැක බලාගන්නේ එම සමාගම් නම් ඉතින් ඒ සමාගම්
වලින් මේ පෝෂණය ලබන්නට වෙනවා. ඉතින් ඒක ඇත්ත කතාවක්. ඉතින් ඒකට දැන් අපිට විකල්පයි හොයන්න වෙන්නේ. දැන් මේ නිෂ්පාදන ආර්ථිකය අපි වසවිසෙන්තර මේ ආහාර නිෂ්පාදන ආර්ථිකය කතා කරත් අපිට මේ ගැටලු වෙනවනේ. මෙතනින් එහාට මේක ඉස්සරහට යන්නේ නැහැ. ඒකට අවශ්‍ය මිනිස්සු අවශ්‍යයි. ඒ වෙනම දැනුම් පද්ධතියක්. අනුරාධ මහත්මයා දැන් අපි දැන් ගොවි සංවිධානයට දකලා තියෙන වෙන තාම ස්වල්ප ප්‍රමාණයක් දැන් ගොවි සංවිධාන කියව පමණින් අපිට ඔළුවට එන්නේ මේ පොහොර සමිති. දැන් ගොවි සංවිධාන හැටියට පොහොර සහනාධාරයත් එක්ක දුන්නු යූරියා ටික සහ අනිකුත් පොහොර ටික බෙදා ගන්න තමයි මේ කට්ටිය සංවිධානවල තිබුණේ. එහෙම සංවිධානාත්මක ප්‍රවේශයන් තිබුණා. දැන් වෙනත් සංවිධානාත්මක ගොවියාලා තියෙනවා ලංකාවේ. හැබැයි ඊට වඩා මේ ප්‍රධාන වශයෙන් ජාතික තලයේ එහෙම එකක් අපිට දකින්න තිබුණාද? ඔබතුමාලා සටන් වල හිටියද? මොකද්ද මේ වෙනකොට අත්පත් කරගත්තු ප්‍රගතිය? මුල ඉඳන්ම ජාතික වශයෙන් يعني මේ එක විදිහට නෙමෙයි. මේ සමස්ත කුෂිකර්මාන්තය යපුම් හා වාණිජ කුෂිකර්මාන්තය කොහොමද මේ රටේ හැදෙන්න ඕන කියන සමාජ කතිකාවතක් අපි පළල් සමාජ කතිකාවතක තමයි ඉන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රංගිරි නාලිකාවෙම අපි හඬ නගපු වී වලට 60ක් නොලැබුණාට 55 හරි ආවා. හැබැයි අපි ඉල්ලන්නේ වී ගොවියා ආරක්ෂා කරගන්න නම් මේ වලට වී වලට 60 ගෙවන්න ඕනේ. ඊට අමතරව සම්බවලට ඊට වැඩි වෙන්න ඕනේ. දැනටමත් ගමගේ මහත්මයා නාඩුහාල් කිලෝ එකක් රුපියල් 120යි අනුරාධපුරේ. අනුරාධපුර කියන්නේ සාල් නිෂ්පාදනය කරන ප්‍රදේශයක. වී බහුලව තියෙන. ඒකට සම්බ කිලෝ එකක් 130යි. මං කියන්නේ දැනටමත්. හැබැයි නමුත් වෙළඳාමත්වරයා කියනවා එහෙම විකුණු කරන්න බෑ කියලා. නෑ ඒක තමයි මම ඒකට එන්නම්. දැන් බන්දුල ගුණවර්ධන මහත්තයා ගැසට් එක ගැහුවා රුපියල් 97ක සහතික පාලන මිලක් දාලා. ඒ ගැසට් එක ප්‍රායෝගික නෑ. දැන් උදාහරණ වශයෙන් ගන්නකෝ දැන් මහා පරිමාණ ආනයනික සිගිනි ජාවරම් කරය ආරක්ෂා කරගන්න ඒ ගැසට් එක වෙනස් කරානේ රුපියල් 85ට ගාපු ගැසට් එක. දැන් ඒ ගැසට් එක වෙනස් කරානේ. අපි කියන්නේ මේ රටේ වී ගොවියා ආරක්ෂා කරගන්න කුඩා හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තයේ නියැලෙන මේ රටේ සහල් කර්මාන්තකරුවා ආරක්ෂා කරගන්නත් අන්න අර බන්දුල ගුණවර්ධන මහත්තයා ගහපු ගැසට් එක වෙනස් කරන්න. පාරිභෝගිකයාටත් සහන සලසන්න ඕනේ. හැබැයි වී ගොවියා ආරක්ෂා කරගන්න නැතුව කුඩා හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවා ඇතුළු මේ ක්ෂේත්‍රයේ නියැලී ඉන්න අය ආරක්ෂා කරගන්න නැතුව මේ වැඩපිළිවෙල හදන්න බෑ. ඒ නිසා ඒක විතරක් බන්දුල ගුණවර්ධන මහත්තයා අඩියක්වත් කුෂිකර්ම මන්ත්‍රීවරයවත් කිසිම දෙයක් කියන්නේ මේ ගැසට් එක සංශෝධනය කළ යුතුයි කියන තැන නෙමෙයි කියන්නේ. හැබැයි මහා පරිමාණ ජාවාරම්කාර සමාගම් වලට දැන් උදාහරණ විදියට තිරිඟු පිටි සමාගම් වලට දුන්න බදු සහනය තිරිඟු පිටි සඳහා කිලෝවක් සඳහා රුපියල් 28යි. තිරිඟු ඇට කිලෝ එකට රුපියල් 20යි. එතකොට මේක මේ බලන්නකෝ දැන් ඊයේ පෙරේද ආපහු තිරිඟු පිටි මිල වැඩි වුණා බදු සහන දාලා තියෙද්දි. හැබැයි මෙච්චර බදු සහනයක් දෙද්දි පාන් රාත්තලක මිල අඩු වුණාද? නිකන් අපි කන මාළු පාන් එක්ක එහෙම අඩු වුණේ නැහැ. හැබැයි වී ගොවියා වෙනුවෙන් සහල් කර්මාන්තකරුවා වෙනුවෙන් මේ රුපියල් 5ක් 10ක් වැඩි වෙන මරාගෙන මැරෙන්න නෙන්නේ. නමුත් දැන් එළවලු කතාව මීට වඩා වෙනස්නේ. දැන් එළවලු වලට එහෙම මිලක්වත් නැහැනේ. දැන් අපි කියමුකෝ සමහර කාලවලදී රාබු වගේ එළවලු රුපියල් 5ට 10ට යනවා. වට්ටක්ක තක්කාලි වට්ටක්ක මේ අපි ආබද රටමැද අපි දැකලා තියෙනවා හබරනේ වනාන්තරයේ මැද සමහර ලෝරි පිටින් හල්ලා ගිහිල්ලා තියෙනවා. අලින්ට කණ්ඩ දෙනවා. සමහර ගොවින් අපිට කතා කරලා කියලා තියෙනවා අපේ ප්‍රශ්නේ කතා කරන්න. අපිට මේ සැරේ බටු කඩන්නවත් බෑ. ඒකට බටු කැඩීමට යන කුලිය පාඩුවක්. ඒක නිෂ්පාදනය සම්බන්ධ මොන කතාවද මේ කතාව ඇතුලේ කියවෙන්නේ මේ වී විතරක් නෙවෙයි මේ එළවලු වගා කරන ගොවියටත් කවදාවත් මේ නිෂ්පාදනය ඇතුලේ ගොඩෙන්න බෑ කියන කතාවනේ. ඒක දැන් ඒ සම්බන්ධව දැන් බිමේ තියෙන තත්ත්වය මොන වගේද? බිමේ තියෙන තත්ත්වය ඇත්තටම දැන් මේ කාල සීමාව තුල බණ්ඩාරවැල වැලිමඩ සහ වෙනත් දැන් අනුරාධපුර පැත්තේ නම් එළවලු මේ වෙනකොට නිෂ්පාදනය වෙන්නේ නැහැ අඩුම ප්‍රමාණය. කරවිල කොටු නැහැ. ඒ දැන් අද අපි ආවිදපු තැන්. හැබැයි එළවලු වැඩි මිලක් නියනවා. හැබැයි ගොවියාගෙන් මේ එළවලු මිලදී ගන්නේ බොහොම සොච්චම් මුදලකට. දැන් මේ වෙනකොට බෝංචි තක්කාලි අපි වෙනත් ප්‍රදේශවල ගත්තාම මිල අධිකයි. මේක අතරමැදියෝ විශේෂයෙන් මේ ආර්ථික මධ්‍යස්ථානවල ස්වරූපයන් වෙනස් විය යුතුයි කියන තැන තියෙන්නේ. ආර්ථික මධ්‍යස්ථාන වලින් ගොවියාගේ බෙල්ල මිරිකලා තමයි නිෂ්පාදන මිල දෙන්නේ. ගොවියාට කිසිසේත්ම මේ අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන මොඩියුලය විකෘතියක්. දැන් නිකන් උදාහරණ විදියට බලන්න මේ දැන් අපි අද කතා කරන මේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානවල වෙන්නේ මොකද? ගොවියා එළවලුට ගිහලා ගොවියාට මිල නෙමෙයි ලැබෙන්නේ.
අර අතරමැදියාට ඕන මිලට ලැබෙන්නේ. ඒතර මේකට විධිමත් යාන්ත්‍රණයක් දැන් ඉස්සර අපි දන්නවා ඔබතුමා දන්නවා ඇති අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවක් මේ ආණ්ඩුවේ තිබුණා. මේ ආණ්ඩුවේ නෙමෙයි. එහෙම රජයන් වල තිබුණා. එතකොට හැබැයි අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව මේක නියාමනයක් නැහැ. එතකොට ගොවියාට දැන් නිශ්චිත පාරිභෝගික ඉලක්කයන් සපුරා ගන්න පුළුවන් ක්‍රියාන්විත වැඩපිළිවෙලක් මහ පොළොවේ යථාර්ථයක් කරලා නැහැ. දැන් උදාහරණයක් විදියට බණ්ඩාරවිල බෝංචි කිලෝ එකක් රුපියල් 40යි 50යි. එතකොට කුරුණෑගල බෝංචි කිලෝ එකක් රුපියල් 200යි 250යි. ඔබතුමා මේ පැත්තින්ද දන්නේ නැති අද වෙනකොට. හැබැයි පොල් ගෙඩියක් බණ්ඩාරවිල කීයද? රුපියල් 110යි. එතකොට බණ්ඩාරවිල පොල් ගෙඩියක් ගන්න බෝංචි කිලෝ 3ක් දෙන්න ඕනේ. හැබැයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක් රුපියල් 55යි 60යි. එතකොට බෝංචි කිලෝ එකක් ගන්න පොල් ගෙඩි 3ක් විතර විකුණන. මේක විකෘතියක් නෙමෙයි. එකම රටේ පැය දෙකක් තුනක් තුල එහා මෙහා මේ භාණ්ඩ ප්‍රවාහණය කරගන්න පුළුවන්. එහෙම කොහොමද වෙන්නේ? හැබැයි මේකයි රජයේ මැදිහත් වෙන්නේ නැත්තේ මේක. හරි ඛේදවාචක. එළවලු ගොවියා විතරක් නෙවෙයි. මුළු සමස්ත කුෂිකර්ම පද්ධතියම නියැලී ඉන්න අයගේ ඛේදවාචකය. මම පොඩි ප්‍රවේශයක් ගන්නම්. දැන් මේ කිරිගොවියා පිළිබඳව කතා කිරීමේදී අපි ඒ පිළිබඳව විමසින දැන් සුමිත් මහත්මයා වෛද්‍ය සුමිත් මහතා මේ කිරි කර්මාන්තය සහ පශු සම්පත් ශාස්ත්‍රය පිළිබඳව හොඳ ප්‍රාමාණික දැනුමක් සහ ඒ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් තියෙන කෙනෙක්. මහා පරිමාණව කිරිපිටි නිෂ්පාදනය කරන මේ රටේ සමාගම් දෙකක් තියෙනවා. ඒ වගේම දේශීය කිරිපිටි නිෂ්පාදනය කරන රජයට අනුබද්ධිත මිල්කෝ සමාගම තියෙනවා. ඒ වගේම දේශීය කිරිපිටි නිෂ්පාදනය කරන තවත් සමාගමක් තියෙනවා. මම ඒක නම් කියන්නේ නැහැ. ඒක මට හිතෙනවා මේ හරි නැහැ කියලා. එතකොට මේ පෞද්ගලිකව කිරි නිෂ්පාදනය කරන සමාගම කිරිගොවියාගෙන් උපරිම මිලක් දෙනවා දියරි කිරි වලට. රුපියල් 100කට වැඩිය දෙනවා. දැනටමත් රුපියල් 100 මිලට ගන්නවා. පහුගිය දවස්වල දැන් රජයට අනුබද්ධිත මිල්කෝ සමාගම තීරණය කරනවා මහා පරිමාණ සමාගම් දෙකක් එක්ක ඒකාබද්ධ ගිවිසුමකට යාන්ත්‍රණයකට යනවා සාකච්ඡාවට. සහතික මිල කිරිගොවියාගේ රුපියල් 80ක් දාන්න. එතකොට රජයට සම්බන්ධ මං හිතන්නේ ලෝකයේ කිසිම රජයට සම්බන්ධ එහෙම සමාගමක් දේශීය කිරිගොවියා ආරක්ෂා කරගන්න විනා ප්‍රතිපත්ති හදනවා ඇරෙන්න මේ පිටරට තියෙන බහුජාතික වසවිස කවන කිරිපිටි සමාගම් වලට සහන දෙන්න. එතකොට කැබිනට් එකේ තීන්දුවක් තීරණ ගන්නවා ඒ සමාගම් දෙකට කිරිගවය 4200ක් ගේන්න. එතකොට මේ මොකද්ද කරන්නේ? ඊළඟට රජයේ තියෙන ගොවිපල් වලින් අක්කර 2000කට ආසන්න ප්‍රමාණයක් භූමි ප්‍රමාණයක් දෙන්න මේ සමාගම් වලට. හැබැයි දේශීය කිරිගොවියායකින් වෙන්නේ මොකද්ද? අධෛර්යමත් වලට පත් කරලා දේශීය කිරිගොවියා නන්නත්තර කරන වලපල්ලට යවන වැඩපිළිවෙලක් තමයි මේ එන්නේ. අපි මේ එන්නේ නේ නේක ඇවිල්ලා නැති. ඇවිල්ලා තියෙන්නේ. එතකොට අද වෙනකොට කිරිගොවියා කිරි කර්මාන්තයෙන් අයින් වෙලා. ආ තරමින් ලෝකේ ප්‍රබල සමාගමක් මේ වන විට ඉතාම ප්‍රබල සමාගමක් අපිට බොහෝ නිෂ්පාදන දෙන සමාගමක් 80 දශකයේ 82 වගේ කාලේ තමයි ශ්‍රී ලංකාවට එන්නේ. ඔවුන්ගේ සැලැස්ම ඔවුන්ගේ ව්‍යාපෘති යෝජනාව මම හිතන්නේ රජයකට වඩා හොඳයි. මේ පසුවයිද සේවාව දියුණු කරන්න මේ දීර්ඝකිරි මේ ඉතා ලොකු කතාවක් තියෙනවා ඒකේ. ඒ කියන්නේ අපි තොරතුරු තියෙනවා. අපි 066 22 83 669 ඔබට විවෘතයි කෙනෙක් ඉන්න දුරකථනය ආයිබෝන්. ආයිබෝන්. මාතර ගුණසේකර මහත්මයා ආයිබෝන්. ආයිබෝන්. ඔව් කතා කරමු. මම මේ කියන්නේ හැදී මහත්තයා මේක ජනතාවගේ වැරද්ද. දැන් ඔබතුමාලා හැමදාම මුගක් නාලිකාවල මේ රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. තේරුණාද? ජනතාව මෝඩ හරක් කියන්නේ හැමදාම මේ හොර ජාවාරම්කාරයෝ තමයි රටට පක් කරගන්නේ. රටට ආදරේ මිනිස්සු නෙවෙයි. රටට ආදරේ මිනිස්සු පක් කරගන්නවා නම් මඤ්ඤොක්කලේ බැහැින කාලය තමයි රට හදන්න යන්නේ. මගේ දැනුම හැටියට මට අවුරුදු 66ක් වෙනවා. අපි රටට හරි ආදරේ. අපි රටේ නරක තැනකට කෙල ටිකක් ගන්න. කට දෙහි කැලක් දාන්නේ නැහැ වැරදි දැන්. මේ පාලකව රට කනවා. මම එක උදාහරණයක් කියන්නම්. නෙළුම් කුළුණ ගැව්වා එක්කෙනෙක්. නෙළුම් කුළුණ ගැව්වේ එයාගේ මැරුණු දූසිහි වෙන්න. දවසක් වල්පොල ගෝතම හාමුදුරුවෝ රේඩියෝ එකේ කිව්වේ නෙළුම් කුළුණ ගැව්වේ ඒ මැරුණු එක්කෙනාගේ දූසිහි වෙන්නේ කියලා. මොකද්ද අපිට රටට ඇති ප්‍රයෝජනේ? අධිවේගී මාර්ගයක් ගැව්වා මේකේ. රේල් පාර ඩබල් කරලා දැම්මනම් මිනිස්සු කොහෙවත් රස්තියාදු වෙන්නේ නැහැ කොළඹ යනවා. මේ එකක් කරන් රටට ඕනේව නෙවෙයි. ඒගොල්ලන්ට කොමිස් ලැබෙනවා නම් අන්න ඒක කරා. රටට ඕනේ මම ඕන තරම් කියා දෙන්නම්. මම ඕනනම් ඔබතුමා මට කාලය දෙනවා නම් මම තව එකක් කියන්න. මට කාලය දෙනවද? ඔව් එක කාරණයක් කියනවා. එතකොට දැනී හිටටියගේ මෙහෙ මැරුණු මේ මාගඳුරේ අර මදුස් මැරුවෙක් කෙනා. එයා ගෙදරට එයා පාරක් කැපුවා රජයේ සල්ලි වලින් ඒගොල්ලන් ගෙදරට යන්න.
ඒගොල්ලන් ගෙදරට විතරයි මේ පාරේ යන්නේ. කෝටි ගාණක් වියදම් කරලා පාර කැපුවා. ඊළඟට 3 phase line ලයිට් එක ගත්තා. ඒගොල්ලන් ගෙදරට විතරයි වාහනේ යන්නේ. මාත්‍යෝ මේ රටට ඕනේ ඒව නෙමෙයි එකක් කරන්නේ. මම උගතුන්ට වැඳලා කියන්නම් රටට ආදරේ කට්ටිය එකතු වෙන්න. අපේ දරුවන්ට යන්න කලන්නේ. රටේ ආදරේ කට්ටිය එකතුලා මම මේ කාටවත් තරහින් කියනෝ නෙමෙයි. 6 මාසෙන් හදන්න පුළුවන් රට. 6 මාස නීතිය ක්‍රියාත්මක කරා නම් පැය 24 රට හැදිලා භාගයක්. අද කොහෙද නීතියක් තියෙන්නේ? මම ඒකටත් උදාහරණයක් කියන්නම්. ඔන්න බලන්න මේ මම කියන්නම් දැන් මෛත්‍රීපාල සිරිසේන දුන්න ජනාධිපති අගමැතිකම මහින්ද මහත්තයට. ඒක උසාවියේ නීති විරෝධී කිව්වා. එතකොට කොහේකට මේ වැරදිකාරයට දඬුවම්? එතකොට ඒගොල්ලෝ වැරදිනේ නීති තනතුරු දුන්නු එක. අපි මොකද්ද කරේ? සේපාලයක නායකව නීති නැහැ අතීතයට නීති හැදලා ගත්ත ඇතුළට. එතකොට ඇරයට අගමැතිකම දුන්නු එකට කොහොමද දඬුවම්? එතකොට කොහෙද නීතියක් තියෙන්නේ? මේ 3-4 දෙනෙකුට විතරයි ජීවත් වෙන්න පුළුවන් මේකේ. අපි රටට හරි ආදරය කරන්න දෙයක් නැහැ. මෝඩ හරක් ඉන්නේ රටේ. බොහොම ස්තුතියි ඔබට. දැන් ඔබගේ සංවේදනා ඔබගේ මනෝභාවයන් බොහොම පොදුයි සහ එක හරි ඇත්ත කතාවක් එක. අපි මේ අනාගතයේ උදෙසා උපන් පරපුර වෙනුවෙන් තමයි මේ මහ පොළොව සහ මනුෂ්‍ය වර්ගයාට ආදරය කරමින් තමයි මේක රකින්නේ. ඒ නිසා ඒ අපේ මාතෘභූමියේ උරුමය, අපේ ඓතිහාසික ගෙනාපු උරුමය. ඉතින් අපිත් අපේ නාලිකාවත් මේ සියලු වැඩසටහනුත් අපි දිශාගත කරන්නේ පැහැදිලිව මේ රටේ අනාගතය යහපත් කිරීම උදෙසා. හැබැයි ජනතාවගේ හැටියට තමයි පාලකයෝ පත් වෙන්නේ. ඒ නිසා මේ අත්දැකීම තියෙන මේ පරිචය තියෙන මේ කියවීම තියෙන බොහෝ දෙනෙක් ඉන්නේ මහ වේදනාවකින් කලකිරීමකින්. මීට වඩා රටක් අපට අවශ්‍යයි. හැබැයි ඒ රට හැදීමේ මාවත අපි දැන් පිළිගන්නවා, බොහෝ දෙනෙක් පිළිගන්නවා. කිසියම් පුද්ගලයෙකුට ප්‍රාතිහාරයක් පාලා මැජික් සංදර්ශන ඇතුළෙන් එක කරන්න බෑ. ඒක ඇවිල්ලා මේ කුඩා මිනිසුන්ගේ මහ පොළොවේ ඉඳන් මේ නිෂ්පාදන ආර්ථිකය හදලා මේ රට කෙලින් කරලා මේ රටේ තියෙන මහා වටිනාකම තේරුම්ගෙන ඒවා ධනයක් බවට පරිවර්තනය කරලා එම ප්‍රවේශය තමයි මහජනයා දායකත්වය දෙන්න ඕනේ ඉස්සරහට. මහජනයාගේ වගකීම යුත්තේ දේශපාලනය කිරීම යනු පාලකයා පත් කිරීම නෙවෙයි, ඡන්දය දීම නෙවෙයි. ඊට එහා ඔවුන්ගේ සක්‍රිය දේශපාලන වැඩපිළිවෙලක් රට අවශ්‍ය බව නිසකවම අපට කියන්න පුළුවන් ඉදිරි අනාගතයේ සඳහා. අපි නින්නාද සජීවී සංවාදයේ සමග ඔබ ඉන්නේ. අපි මේ රට හදන ගමනක යන්නේ නිවැරදි දේශපාලන දෘෂ්ටියක්, නිවැරදි දේශපාලන කියවීමක්, නැත්නම් නව දේශපාලන සවිඥානිකත්වයක් ජනතාවට අත්පත් කර දීම තමයි අපගේ මුඛ්‍ය පරමාර්ථය. ඒ නිසා අපි මේ කතාව දිගටම කරගෙන යමු. අපි යනවා ඊළඟ විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. බොහෝ දෙනෙක් අපට ඇමතුම් ලබා දෙනවා. ඒත් එකම අපි ඇතුලේ අපි දුක් විඳින ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙන් එළියට යන්නේ කොහොමද? ඔබ දන්නවා මේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ පිටස්තර තැනක නෙවෙයි. එම ප්‍රශ්නේ පැතිරලා තියෙන වපසරිය ඇතුලේ තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. අපි ජනතාවගේ විඥානය අවදි කරන්න ඕනේ මෙන්න මේ උත්තර සෙවීම පිණිස. නිසා අපි දැන් ජනතාවට නිතරම අපි කියන්නේ එකයි අපේ දේශපාලන කියවීම වැඩි දියුණු කරගන්න. අපි යන්නේ කලවානට ඊළඟට. කලවානේ ජයතිස් මහත්මයා ඉන්නවා අපිත් එක්ක. අයබෝන් ඔබතුමන්ට. අයබෝන්. ඔව් ජයතිස් මහත්මයා අයබෝන්. මේ මහත්මයා දැන් ඔබතුමාලා සාකච්ඡාවකින් අපි ඉස්සම ආයෙනවා. ඔව් ඔබතුමා ගැටළු යොමු කරන්න. ඔව් ගැටළු කියන්නේ දැන් ඉතින් අපිට මේ තියෙන ප්‍රශ්න මේ තමයි මේ කියන්න හදන්නේ. ඔව්. දැන් මේ අපේ කුලයන් විනාශ කරලා අර මේ තියෙන මේ පාලකයෝ මේ පිළිබඳව කිසිම දෙයක් තැකීමක් කරන්නේ මුකුත් නැහැ. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. ඊළඟට ඔය පිටරටවල තියෙන අසූචි කුණු කණු ගෙනල්ලා අපේ රටේට කොට කරලා අපි ඒ වයින් අපේ සමහර හැමේ රෝග හැදෙන්නත් පුළුවන්, දිවි රෝග හැදෙන්නත් පුළුවන් මොනවා වෙයිද දන්නේ නැහැ. නමුත් අපි කවදාකවත් අපේ සේවක වගාවකටවත් දාන්නේ නැහැ. හැබැයි මේ දැන් මේ වීගොවියත් එතන විනාශයි, ඊළඟට තේ ගොවියත් එතන විනාශ කරලා ඊළඟට පිටරටවල වලින් එන බඩු හාල් පරිප්පු සීනි ඒගොල්ලෝ අපිට මේ කොම්පෝස්ට් පොර දාලා හදලා එවනවා නෙවෙයි මහත්මයා. ඒක නිසා මේ පාලකයෝ දැන් ඔබතුමාලගේ මේ සාකච්ඡාවකට අහන්නක් නැහැ. ඒ තරම් කමුණු පාලකයෝ කියන්නේ අපේ රටේ දැන්. ඒක නිසා ඉතින් අපිට මේ වේදනාව ඔබතුමාලට කියන්නේ. ඊළඟට බලන්නකො දැන් අපි සේවකාව 50%කටදී විනාශයි. මොකද සේවකාවල අනිත් වකාවට වගේ නෙමෙයි මේ රසායනික පොහොර යූරියා අවශ්‍ය වෙන
විශාල ප්‍රමාණයක් ඒක සතියෙන් සතිය දළු අපි ෂේක්යෙන් ගන්නවානේ. දැන් අනිත් වගාවකට එහෙම නෙමෙයි. දැන් ගම්මිස් වගාවකට නම් අවුරුද්දකට සැරේ පළදාව හැදෙන්නේ. ඒකට කොම්පෝස්ට් පොර ගැලපෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ ගැටලු අපිට තියෙන දේ විකෝචනයේ ඉවරයි. විකෝවියත් ඉවරයි. අනිත් ගොඩ කොවිය සියලුම කොවියන් ඉවරයි. මේ රටේ පාලකයෝ මේ මිනිස්සු රවට මේ විනාශ කරන්නට. ඒක නිසා ඒ අපි මේ වේදනාව තුමලට කියන්නේ. ඔය කාලකීය අහන එකක් නෑ වහලා තමයි මේ ඔය නාලිකාව. ඒක ටිකක් හොඳයි මගේ ගැටලු මෙසින් බොහොම ස්තුතියි ඔබතුමන්ට 066 22 83 609 ඔබේ වේදනාව තමයි කියන්නේ. හැබැයි වේදනාව ඔස්සේ ප්‍රශ්නයක් නිරූපිතයි. ඒ තමන්ගේ කම්පනය තමයි ඉදිරියට ප්‍රකාශ වෙන්නේ. හැබැයි මේ කම්පනය අපේ නැකිටීම පිණිස දැන් ඕනම තැනක සමාජයක් වෙනස් වෙන්නේ ඒ මහා දැවැන්ත කම්පනයක් එක්ක. ඒ කම්පනය අපි නිවැරදි විදිහට පාවිච්චි කරොත් අපිට පුළුවන් ආය නැගිටින්න. අපි නිතර විශ්වාස කරන්නේ අපේ ජීවිත රඳා පවතින්නේ බොහෝ පිටස්තර අයගේ දෑත මත කියලා අපේ විශ්වාසයක් තියෙනවා. නමුත් අපේ දෑත්වලට අපේ ජීවිතයට හයියක් ගන්න කොහොමද මේවා වෙනස් කරන්න? එකම පිළිසරණ ජනතාවම තමයි ඉදිරියට. එනිසා අපේ වගකීමෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ජනතාව හැටියට අපිට මොකක්ද ඉස්සරහට කරන්න පුළුවන් වෙන්නේ? මීට වඩා අවදි වෙන්න පුළුවන්ද? මීට වඩා ගොනු වෙන්න පුළුවන්ද අපිට? 066 22 83 609 අපිට විවෘතයි. අපි දැන් මේ එළවලු ගොවිතැනේ ප්‍රශ්නේ ළඟ හිටියේ. දැන් සුමිත් මහත්මයා දැන් මේ අපිට දැන් ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ආනයනය සහ අපනයනය අතර තියෙන ප්‍රශ්නේ. දැන් අපිට බලාගෙන හිටපු තරමට දැන් සමහරවිට රජයේ ආදායම අඩු වෙනවා. දැන් රජයේ ආදායම වැඩි කර ගැනීම පිණිස අපි දන්නවා අපේ බදු ආදායම වැඩි කර ගන්න ඕනේ. විශේෂයෙන් ඒක ගොවියා තලාපෙලා පීඩාවටපත් නොකර අත්‍යවශ්‍ය නොවන බොහෝ භාණ්ඩ මේ රටට ගෙනීම ඇතුල් වෙලා තියෙනවා. ඇතුල් වෙමින් තියෙනවා. ඒතකොට මේ පනවපු නීති එමත් මේ සීමාවන් වලින් ඔබතුමා සෑහීමකටපත් වෙනවද? මෙතනින් එහාට යම් අපිට සහනයක් ලැබේවි ටිකක් කොලූසන් අඩුම තරමේ ඉන්න තැනින් දැන් මේ තියෙන ණය අපි ණය ගෙවන්න වෙනවා. ණය වාරික ටික ගෙවා ගන්න වෙනවා. ඊට පස්සේ දැන්ටමත් ණය ටිකක් ඉල්ලන්න නියමිතයි. ඊට පස්සේ හිමින් බොහෝ දෙනෙකු චෝදනාවක් තියෙනවා මේවා පියවා ගැනීම සඳහා ලංකාවේ යම් දේවල් ටික අලෙවි කරගන්න අවශ්‍යයි. අපි අනිකුත් සේවා සහ අනිකුත් පුද්ගලික රාජ්‍ය දේපල ටික විකුණ ගන්න මේ අරාදිනවා කියලා චෝදනා ගොඩක් ඇතුලේ මේ ආණ්ඩුවත් ටිකක් බැට කනවා. මෙමය මේ අපි අපේ ජීවිත කාලය තුළ මේ විවෘත ආර්ථිකය තුළ හැදිච්චි 77න් පස්සේ ආපු සියලු ආණ්ඩු එකම වූ ක්‍රියාමාර්ගයක් එක් දිගින් දිගට අරන් යනවා මිසක් ඒව වෙනස් වෙලා නැහැ. පොඩි වෙනස්කම් වෙලා වුණාට ඒත් පාර එකයි. ගැල යනවා. පාර එකයි. ඒ කියන්නේ අර මේ සිලබස් එක එකයි ගුරුවරයා මාරු වෙනවා. සිලබස් එක හැමදාම යනවා. ඉතින් මේක අපි ජනතාව තේරුම් ගන්න ඕන. ඒතකොට මේ ගුරුවරයා මාරු කරුවාට සිලබස් එක මාරු කරලා මේ සිලබස් එකේ දෙන සිලබස් එක හදන්නේ අපි නෙමෙයි. සිලබස් එක හදන වෙන කට්ටියක් ඉන්නවා. ඒ සිලබස් එක ඒගොල්ලෝ ඒකට අනුව තමයි ගන්නේ. සිලබස් එක කවර් කරන හැටි වෙලාවට ඒගොල්ලෝ ඒක කරනවා. හැබැයි ගුරුවරයා මාරු කරන ගන්නවා අපි. ඉතින් මේක මේ දැන් මේක ඇත්තටම ඒක අපිට පිළිගන්න පුළුවන් ඔබතුමා කියන හැටියට දැන් ආයෙත් ඕක වෙනවනේ තව අවුරුදු නෑ ඒක හින්දා තමයි මම මේක දැන් මේක තමයි මේ දිගටම ඒක තමයි මේක තේරුම් ගන්න ඕන ජනතාව මේක තේරුම් අරගෙන මෙතනින් එහාට වැඩක් කරනකොට මේ සිස්ටම් එකද මේ කොටට බැන්නාම අර කොට සන්තෝෂ වෙනවා ඒ කොට බැන්නාම මේ කොට සන්තෝෂ වෙනවා ඒ කොටටයි මේ කොටටයි බැනලා නෙමෙයි අපිට අර මහත්යක් වගේ අපිටම බැන ගන්න ඕනේ අපි මේක තේරුම් ගන්න ඕන මේක තේරුම් අරගෙන පාලකයා තේරීමේගේ සිටට අපි නිලධාරිත් එක්ක ගනුදෙනු කිරීමේ සිට ප්‍රතිපත්ති සම්පාදනයේ සිට සම්පූර්ණයෙන්ම මේ ගැන හිතන්න ඕන. හැබැයි මේක හදන්න මහා අමාරු අර මහත්යක මඤ්ඤොක් කල බහින කාලෙත් භාගයක් විසඳ ගන්න පුළුවන්. එතුමා ඒ සාමාන්‍ය පුද්ගලයෙක්ද මම ඒක විශ්වාස කරනවා මම ඊට ඉස්සරත් ඒ කියලා දෙන අපි මේ කියලා දෙන කන්න දෙකයි මේකට කියලා. ඒ මොකද ඒ කිව්වේ ණය නැතුව ඉන්න පුළුවන් කාලා බීලා ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න පුළුවන් කන්න දෙකකදී. හැබැයි ඒකදී මේ ගහන ගේම් ගහලා මේ කරන මේ වෙළඳ ප්‍රජාව විසින් කරන දේවල් වලට යට වෙලා මේ කියන මේ විද්‍යාඥයෝයි කියා ගන්න හා මේ කියන එක්ස්පර්ට්ස්ලා කියන අයගේ මේ කතන්දර අහලා මේ එකතැන සෙක්කු කරකෝල හරියන්නේ නැහැ. දැන් න්‍යායික වශයෙන් කල්පනා කරොත් දැන් අපිට
මේක ණය තිබ්බ රටක් නෙවෙයිනේ. ණය තිබ්බේ නැති රටක් ණය අරගෙන ණය බර වැඩි වෙලා ණය ගෙවා ගන්න බැරුව හිර වෙලා. මම ඒකට කිව්වා සිලබස් එක දිගට යනවා කියලා. සිලබස් එක අපේ නෙමෙයි. සිලබස් එක දිගට අරගෙන යනවා. අපි ගුරුවරු මාරු කර කර ඉන්නවා. අපි ඔක්කොම ඉගෙන ගන්න අර සිලබස් එක. හැබැයි ණය ගෙවන්න අය මොනවද කරන්නේ? ඒකට සලස්මක් ආයෙත් ණය ගන්නවා. ඒකනේ අපි කරගෙන යන්නේ. දැන් අපි මේ අවුරුද්දාසර මේ රජයේ හෝ වෙන රජයක් හිටියත් අපි මේ ඩොලර් මිලියන 1.6කට කිට්ටු වෙන ප්‍රමාණයක් අපි දෙසැම්බර් වලට ආයෙ දෙන්න ඕන. එතකොට ඒක මේ රජයේ විතරක් ගත්තු ණය නෙමෙයි. මේ එකතු වෙලා ආපු ණය. එතකොට මේ මම කිව්වර 77 දී විතරයි මේ තියෙන මේවා මේ ණය නැති කරන්න තීන්දුව ගත්තේ. ඒකට නිෂ්පාදන ආර්ථිකය ඇතුලේ උත්තරේ නැද්ද අපිට මේ ආහාර නිෂ්පාදන ආර්ථිකය තුල විතරමයි මේකට උත්තරේ තියෙන්නේ. නිෂ්පාදන ආර්ථිකය තුල විතරමයි තියෙන්නේ අපි පොඩි ප්‍රමාණයක් මිලියන 21කට 22කට කිට්ටු ජනගහනයක් ඉන්න ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ඉන්න ජනගහනය මේකේ ඉන්නවා. අපිට වර්ග කිලෝමීටරයකට 320කට විතර එහා ප්‍රමාණයක් ඉන්න. මේක අධික ජනගහනයක් ඉන්න රටක්. අධි පරිභෝජනවාදී තත්ත්වයට ඉඳලා ඉතින් නිෂ්පාදනය අපිට ඕන. මම නැවතත් එතෙන්ට එනවා. ඒකෝට දැන් ඔව් එතෙන්ට එන්න කලින් අපිට හැමතුමට යන්න අවස්ථාව තියෙනවා. 066 22 603 609 ඔබට මැදිරියට එන්න පුළුවන් ආහාර නිෂ්පාදන ආර්ථිකයේ අභියෝග පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. හෝමාගමට යන්නේ අජිත් මහත්මයා අයිබෝන්. හලෝ. ඔව් අජිත් මහත්මයා අයිබෝන්. ඔව් හරිස්චන්ද්‍ර අජිත් නෙමෙයි. හරිස්චන්ද්‍ර මහත්මයා සමාවන්න අයිබෝන්. ඔව් මට දැන් කතා කරන්න පුළුවන්? ඔව් ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන්න. හලෝ. ඔව් ඔව් මගේ අදහසක් තියෙනවා මේ ওই වැඩසටහන ඉදිරිපත් කරන්න. හැමෝම කියනවා හැමතිස්සෙම කියනවා කාබනික පොර පාවිච්චි කරන්න කියන. නමුත් මන්ට නම් දැනෙන විදියට තාම කවුරුත් විද්‍යුතුන් කියලා නෑ මේ කියලා ඇති. නමුත් පැහැදිලි කිරීමක් කරන්න කියලායි මම කියන්නේ. කොහොමද මේ කාබනික පොර මේ ගස්වලට උදව් කරන්නේ ඒගොල්ලන්ගේ ඵලදාව වැඩි කරන්න මොන විදියටද කවුද ඒකට උදව් කරන්නේ කියලා අන්න එහෙම මේ අපිට ධෛර්යය කරගන්න ගොවියාව පුළු දැකීමක් කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි කියලායි මම කියන්නේ. බොහොම ස්තුතියි ඔබතුමා වටිනා යෝජනාවක් කරන්නේ මොන දේ කතා කරත් ජනතාවට මේ කතන්දරේ හරියට තේරිලා නැත්නම් ඕන් මේවා පිළිවෙලට අනුගමනය කරන්න බෑ. මේක ඇත්තටම තාක්ෂණික ප්‍රශ්නයක් ඔබතුමා විමසන්නේ. මම හිතන්නේ අද මේ කතාවේදී මේ සංවාද මණ්ඩපයේදී ඔබතුමාගේ අවශ්‍යතාවය පූර්ණ කරන්න පුළුවන් කියලා. නමුත් ඔබතුමාගේ යෝජනාව පරිදි අපි ඉදිරියේදී සංවාදයක් සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණික කාරණා. ඇත්තටම මේ එකක් බැහැර කරනකොට අනික කොහොමද ඒ උදව්ව කරන්නේ ගහට කරලා එහෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය කොහොම සිද්ධ කරන්නේ මේ ක්‍රමවේද කියලා යම් සාකච්ඡා ගියා වෙන්නට පුළුවන්. නමුත් ඒවා ප්‍රමාණවත් නොවනවා වෙන්නට පුළුවන්. කෙසේ වෙනත් අපි සුතිය ඔබතුමාට මගේ පෙන්වීම අපිට කරාට අපි ඉදිරියේදී පිළිබඳ සාකච්ඡාවක් කරන්න මේක ඒ සම්බන්ධව අපි ඔබතුමාට ඒ වගකීමෙන් පොරොන්දු දෙනවා. විමසන්න ගිය සුමිත් මහත්මයා දැන් රටකට දැන් ආර්ථිකය ඇතුලේ රටක් හැටියට ආදායම් හොයන්න මහන්සි වෙනට වඩා රටක් මේ වියදම් වෙන ප්‍රමාණය අඩු කිරීම එනත නාස්ති අඩු කර ගැනීම සමාන නැද්ද ලාභය ඉපීමට? දැන් අද දැන් ආහාර නිෂ්පාදන ශේෂ්ත්‍රය ඇතුළේ තියෙන දේවල් ටික නිසියාකාරයෙන් කළමනාකරණය කරගත්තොත් අපිට විශාල මුදලක් ඉතිරි වෙන්නේ නැද්ද රට ඇතුලේ? යම්සි ප්‍රමාණයක් අපි ඉතුරු වෙනවා. ඉතින් ඒක සාපේක්ෂයි. තමයි ඒ අභියෝග කියන එක ඇතුලේ මේ පොහොර කතාවත් එක්කමයි මා කියන්නේ මේ ආනයනය කිරීමට සහ નિયમિત මේ බාලගණේ මේ පොහොර සම්බන්ධවත් එක්කම මම කතා කරන්නේ. ඒක තමයි. දැන් අපි තීන්දුවක් ගත්තා නම් මේ මොනවාද ස්වභාවික පොහොර මත තීන්දුව කරනවා කියලා. එතකොට ඒකෙදි මූලික સિદ્ધාන්ත ප්‍රමාණයක් තියෙනවා. ඇයි අපිට හේතුව අපි දන්නවා මේ ඇයි අපි රසායන පොළ වලින් ඈත් වෙන්නේ කියලා. රසායන පොළ හොඳ නම් ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි රසායන පොළ මේ නිදන්ගතව ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා පස විනාශ වීම සහ මේ මිනිසුන් ලෙඩවීම. ඉතින් ඒක සින්දානේ මේක වෙන්නේ. ඒක කිරින ක්‍රමවේදයේදී මේ පස මොකද්ද වෙන්නේ ස්වභාවික පසක් බවට පත් කර ගැනීම සඳහා අපි විසින් කළ යුතු දේවල් කරන්න ඕනේ. ඒකෙදී අපිට තියෙනවා තවත් නීතිපද්ධති කොරන්ටයින් නීති තියෙනවා අපිට මේ එක ප්‍රදේශයක දේවල් තව ප්‍රදේශයකට ගෙනියන්න බෑ. වෙන රටක දේවල් ගෙනියන්න බෑ. ඒතකොට ඒ වලින් ඇතිවෙන ලෙඩ රෝග ඇති වෙන දේවල්. දැන් මේ මෙතුමා කියපු මේ බැක්ටීරියා වර්ග වගේ දැන් මේ මෙහෙම දේවල් ඇවිල්ලත් නැති කරදරයක් ඇති කරගන්න නෙමෙයි. හැබැයි මේ පොළොව මේ ශ්‍රී ලංකාවේ පොළොව වෙන පොළොවල් වගේ නෙමෙයි. මේකේ ගහකොළ අපි කියන්නේ අපි ඉස්සර කතා කරනකොට කියලා තියෙන්නේ
පිහිටි සරු පොළොවේ වියලි දණ්ඩක් වුවද පෙළ. මේ පිහිටි සරු පොළොව ඉතුරු කර මේ පිහිටි සරු පොළොව විනාශ කරලා තියෙන්නේ. පිහිටි සරු පොළොව කොහොමද හදාගන්නේ? පිහිටි සරු පොළොව කියන්නේ මේ පොළොවේ තියෙන khනිජ ද්‍රව්‍ය සියලු පාංශු ද්‍රව්‍ය වගේම පොළොවේ තියෙන ජීවීන්. ඒ ජීවීන් මේ කියන විද්‍යාඥයෝ 100%ක්වත් හොයාගෙන නැහැ. දැන් ඔබතුමා ඔය කාරණේ කිව්වට මේ පොළොව ස්වභාවිකව හදන ක්‍රමයේ පිළිබඳ උගන්ලා තියෙනවද බටහිර? බටහිර ක්‍රමය දැන් උගන්වනවා. දැන් ඒක පහු 1994න් පස්සේ විශාල විද්‍යාඥයෝ ප්‍රමාණයක් 94 තමයි ටර්නින් පොයින්ට් එක. එතනින් එහාට තමයි මේගොල්ලෝ පටන් ගත්තා. 2000න් පස්සේ 2000 වෙනකම් මේගොල්ලන්ට 7-5ක්වත් හම්බුන්නේ නැහැ මේ විද්‍යාඥයන්. සාමාන්‍ය 2005 2006 වෙනකොට සමහර ආයතන කොම්පැනි නෙමෙයි මේගොල්ලන්ට උපකාර කළා. ඊට පස්සේ උපකාර කරපු අය තමන්ගේ මුදලින් හොයාගත්තු මුදල් පොඩි පොඩි හදලා මේ විද්‍යාව ලෝකේ පුරා ප්‍රචලිත කරනවා. හැබැයි අපේ රටට ඒක ගේන්නේ නැහැ. මොකද අපේ රටට කොම්පැනි වලින් හරහා තියෙන සම්බන්ධකත් එක්ක තමයි වැඩිපුර අධ්‍යාපනය බැඳිලා තියෙන්නේ උසස් අධ්‍යාපනය. ඒතකොට ඒ වගේ දේවල් එක්ක තමයි අරගෙන ඉන්නේ. අපි දන්නවා පහුගිය කාලේදී මේ වකුගඩු රෝගය ගැන කතා කරද්දී මේ එකම විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ දෙපැත්ත වෙලා කතා කරුවා. නේ? ඒතකොට මේකෙත් ඒ වගේ තමයි. මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන කතා කරම ඒක වෙලඳාමක් නැති වෙනවා. දැන් උදාහරණයක් කතා කරුවොත් මේ අපි කතා කරුවොත් මම ඉස්සලා මතක් කරුවා ස්වභාවික ගොවිතැන කතා කරන හැටි ගැන එක හරකෙක්ගේ වසුරු වලින් අක්කර 15ක් විතර වගා කරන්න පුළුවන්කම මිනිස්සු hina වෙනවා. නෑ ඒක ડોක්ටර් පලේකාර කිව්වේ මේක වර්ධනය කරගෙන. එක ගොමෝල තියෙන ප්‍රමාණය සහ පොළොවේ අවශ්‍යතාව තවත් ශුද්‍ර ජීවීන් දාලා මේක වර්ධනය කරන මිලිය ගාණක් හදලා පොසට දාන ක්‍රමවේද ගැන කතා කළා. ඒක කොහොමද? ඒතකොට එතනදී මේ පස නිරාවරණය කරන්න නැති ප්‍රශ්න, පස වැඩිපුර හාරන්න නැති විදිය, ඒතකොට හෝදාපාලුවේ නැති වෙන කතන්දරය මේ ඔක්කොමත් එක්ක තමයි මේ මෙතෙන්ට මැදිහත් වෙන්න ඕනේ. ඒක උගන්වන්න ඕන ගොවියට. ඒක මහ ලොකු අමාරු කාර්යයක් නෙමෙයි. අද කොරියාවේ එළවලු ගොවියා විශාල වශයෙන් කොරියල් නැචරල් ෆාමින් එක පිටිපස්සේ යනවා. ඒගොල්ලෝ කරන්නේ වෙන මුකුත් නෙමෙයි. නමුත් දැන් අපි එහෙම තැනින් තැන හුදකලා විද්‍යාඥයන් සහ මෙහෙම කිව්වට රාජ්‍ය ප්‍රතිපත්ති ඇතුලේ සම්මතයකට පිළිගන්න එපා. දැන් රාජ්‍ය ප්‍රතිපත්ති හදලා තියෙනවා. මට අමතුමකට යන්න අවස්ථාව දෙන්න. අයිබන් ඔබතුමන්ට. දැඩිගම ජයරත් මහත්මයා අයිබන්. අයිබන් මම මේ කතා කරේ හැමදාම කතා කරනවා කියලා දොස් කියන්න එපා. ඇත්ත වශයෙන්ම මේ අපේ රටේ යන්නේ කොයි බටද කියලා මට ඔව් ඔබතුමා විද්වත් දෙපළකින් අහන්නේ රටේ යන්නේ කොයි බටද කොහෙද කොයි මේ කාබනික පෝර ඉතලා මහා ලොකුවට කතා කරුවා කාබනික පෝර හදනවා කියලා අන්තිම වෙනකොට චීනේ මොනවා හරි ටිකක් ගේන්න දැන් සූදානම් කරලා තිනවා. ඒකෙත් ඉන්නේ මොනවද රටට අහිත කර දේවල් තමයි. වගේම මේ අපේ රටේ දැන් තියෙන තත්ත්වය ඇටියට වැව් ටික ඔක්කොම මේ විදේශිකයන්ට දෙන්න වාගේ ඒ වගේම මේ මම්මාවත් ඇවිදින මම්මාවත් හදනවා. තව ඉදිරියේදී අපේ මේ දුගතුන් ටික කියයි ලෝවාමාපායේ ගල් ටිකක් කඩලා ඉවරලා ගල් බැමුම් බඳිමු කියලා. ඒවා වැඩක් නැහැ කියලා. ඒ වගේම රට අපි 25 ලක්ෂයක් පත් කරගත්තා කියලා නායකයෙක්. අද රටට නායකයෙක් නැති තත්ත්වේ තියෙන්නේ. එක එක දේවල් විකුණපුවා පහෝදාට කියනවා මම වික්කේ නැහැ කියලා. අහන්න කෙනෙක් නැහැ. දැන් සුරාතල් ටික විවෘත කෙරුවා ඒවා ගොවිතැනට අදාළ දේවල්ද නැහැ. මේවා ඉතින් රට විකුණලා කන දේවල් ඔක්කොම වෙලා තියෙන අපි පත් කරගත්තේ මොන ටිකක්ද කියලා මට අහන්න වෙනවා ওই දෙපළකින්. ඇත්තම කියන ගොවිතැන නම් අන්තිම වෙනකොට කුරුල්ලෙකුට කන්න වී ඇටයක් නැති වෙනවා. ඇඹලේකට කන්න මේ සීනි ඇටයක් නැති වෙන තත්ත්වෙට ඉදිරි අනාගතයේ වෙන්නේ. අපේ මේ කවුද අර පුදුම පහනක් ඇවිදිලා දැන් ඉදිරි අනාගතයේදී ඒක මොනවා වෙයිද දන්නේ පුදුම පහන නිමිලා යයිද දන්නෙත් නැහැ. පෙරුවන් තරණයි මේ අදහස් ටික කිව්වට තව ඉදිරියේදී මම කියන්නම් ලියලත් එවන්නම්. ඔව්. බොහොම ස්තුතියි දීර්ඝ අදහස් තියෙනවා නම් ඔබට අපිට ලියාවීම වඩා සුදුසුයි. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා දුරකථනයෙන් 066223669 අපි එක් වෙලා ඉන්නේ. ආහාර නිෂ්පාදනාර්ථකයේ අභියෝග පිළිබඳව කතා බහ කරන්නේ. උස්මිත් මහත්මයා ඔබ මගින් නවත්තලා තැනකට ගියේ. දැන් මේ එකක් තමයි මේ දැන් මේ හුදකලාව මේ ප්‍රශ්නය කතා කළාට රාජ්‍ය දැන් අද මේ වෙනකොට මේ කාබනික පාරට රට ගෙනියන්න ඕනේ කියන එක කෘෂිකාර්ය විභාගපෙන්තු පිළිගත්තද පිළිගෙන තියෙනවද ඒකට අවශ්‍ය කටයුතු කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් චක්‍රලයකක් ගහලා තියෙනවා. අය මේ ආණ්ඩුවේ තීන්දුවක් ගන්න කියලා දේශපාලක බල අධිකාරියෙන් කිව්වා. ඊට පස්සේ එක්ස්පර්ට් කමිටියක් මේක විශේෂඥයෝ පත් කරලා තියෙනවා.
දැන් හැබැයි මේ ටාස්ක් ෆෝස් එකක් වුණාම ටාස්ක් ෆෝස් එකක් වෙන්න බෑ. ඒක කාර්ය සාධන බලකායක් වුණා. හැබැයි ඉතින් මේකට දාලා තියෙන අපි හිතාගෙන ඉඳලා දාලා මේ තියෙන දැන් මේක දේශපාලනඥයෙක් දන්නේ නැහැ. ඔහු දේශපාලකෙක්. හැබැයි මේක පිළිබඳව විශේෂඥයෝ කියලා අපි පත් කරගෙන තියෙන අය ඉතාමත්ම නිද්‍රාශීලී මේ වැඩේ කෙරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. මෙහෙම කරලා මේ රට හම්බෙන්නේ නැහැ. මේ වෙනකොට මේ අපි සරලම දේ මේ ජීව මුත්‍රාවක් හදන එක කියලා දෙන්න මහා මාරු වැඩක් නෙමෙයි. තවත් හුඟක් දේවල් කියලා දෙන්න තියෙනවා. හැබැයි මේ අපේ ඉන්න නිලධාරීන්ව උත්ප්‍රේරණය කරලා මේ නිලධාරීන්ව දැනුවත් කරලා මේ නිලධාරීන්ව දැනුවත් කිරීමට මහ කාලයක් යනවා. මාසයක් ඇතුළත මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නම් ඇයි කරන්නේ නැත්තේ? ඉතින් ඒක තමයි මම මේ කියන්නේ. මේ ඔක්කොම අර සිලබස් එකේ තුලනේ යන්නේ. හැබැයි අපි දැක්ක ජනාධිපතිතුමා මුල් ආරම්භයේදීම බොහොම එඩිටර් ප්‍රකාශ කරා මාත් එක්ක වැඩ කරනවා නම් කරන්න පුළුවන් නැත්නම් අයින් වෙලා යන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි දැන් ඔව් ඉතින් ඒ මුණොත් දැන් මේ සූදානම් නැති මේ ගමන යන්න සූදානම් නැති නිලධාරීන් නැවත ප්‍රශ්න අස් කරන්න ඔක්කොම අස් කරන්න කවුරුත් නැති වෙනවා. ඔව්. දැන් එතකොට අපි මේ දේශපාලඥයන් අපිට පත් කරගන්න අවස්ථාවක් තිබ්බත් නිලධාරීන්ට සම්බන්ධව අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට වගකීමක් නැහැ. අනුරාධ මහත්මයා දැන් ඇත්තටම කාරණේදී දැන් මේ නිෂ්පාදකයාගේ ආහාර නිෂ්පාදකයා වෙනුවෙන් කැපවුණු ක්‍රියා කරන ආයතන දෙපාර්තමේන්තු තියෙනවා. නිලධාරීන් ඉන්නවා. ඒ අය ගොවියන් ළඟින් ඉන්නවා. පහුගිය කාලේ නම් දිගටම ළඟින් හිටියේ කෘෂි රසායන නම් කරමින් හඳුන්වා දෙමින් ඒ අලෙවි කිරීමේ කටයුතු සඳහා. දැන් ඔවුන්ට ඒ කාරණේ වෙනස් කරලා වෙන ප්‍රවේශයක් යන්න වෙනවා. එතකොට මේ දැනට මේ අපි සූදානම් වෙනවා තවත් ප්‍රධාන කන්නකට සූදානම් වෙනවා. දැන් බිත්තරවි සම්බන්ධව ගැටලු තියෙනවද? මේ සම්බන්ධව මොනවද දැන් අපිට විසඳාගත යුතු? දැන් ලෙහාගත යුතු තියෙන ප්‍රශ්න මේක බාධාවකින් තොරව ඉස්සරහට යන්න එපා. නැත්නම් ආය ලබන කන්නේ අපිට ප්‍රමාණවත් සහල් නැති වුනහම කවුරු හරි කියනවා මේකට පිටරටින් සහල් ගෙන්න ඕන කියලා. මේක ලොකු කතාවක් යනවනේ. දැනට අපිට අවශ්‍ය මේ වගාව කටයුතුට අවශ්‍ය සම්පත්තික සාධක ටික බිමේ සැකසමින් තිබෙනවද? විශේෂයෙන්ම මේ තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගින් මේ මාස් කන්නේ සඳහා රජය විසින් නිකුත් කරපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරපු මේ ලේඛනය තමයි තියෙන්නේ. මේක චක්‍ර ලේඛනය. දැන් මේකේ අපිට සමීප රූපයක් අරගෙන ගන්න පුළුවන්. සමීප රූපයක් ගන්න මේක මම කතා කරන්න. එතකොට මේකේ තියෙන්නේ පහුගිය දවස්වල ජනාධිපතිවරයා තීරණය කරා ජනාධිපතිවරයා පෞද්ගලිකව රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරයා ඇතුළු තීරණය කරා වී ගොවියෙකුට මේ කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා රුපියල් 30000ක් හෙක්ටයාරයකට දෙන්න. රුපියල් 30000ක්. හැබැයි ජනාධිපතිවරයාගේ කීමට එකඟ නොවි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යම් නිලධාරීන් කණ්ඩායමක් හෙක්ටයාරයකට රුපියල් 12500ක් තමයි තීරණය කරේ. ඒ කියන්නේ අක්කරයකට රුපියල් 5000ක් වගේ. ජනාධිපතිවරයා ගත්ත දුන්න තීන්දුවට පැත්තක දාලා අර විදිහට තීරණය කරේ කවුද? එතකොට මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ඇත්තටම ප්‍රමාණවත් නැහැ. හැබැයි ජනාධිපතිවරයාට උවමනාවක් තියෙනවා මේ පොහොර සහනාධාරයේ විදිහට කාබනික පොහොර සහනාධාරයක් දෙන්න. හැබැයි මේකේ නිකුත් කරලා තියෙන දීමනාවක් විදිහට. මොකද්ද මේ තියෙන කුමන්ත්‍රණය? මේක ඇතුලේ මොකද්ද මේ ක්‍රියාත්මක වෙන දේ? ඒ වගේම තමයි අද වෙනකොට එතුමා කිව්වා දැන් පාඩුවක් වුණොත් ගොබට ඒකත් ආණ්ඩුවෙන් බලා ගන්නම් කිව්වා. ඉතින් මේ තරම් කියලාත් මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැහැ කියන්නේ මොකක් හරි සැලැස්මක් තියෙනවා. ඒක තමයි මම කියන්නේ. එතකොට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධ නිලධාරීන් කෘෂිකර්ම මේ අපි කතා කරන මාතෘකාවට සම්බන්ධ මේක ක්‍රියාත්මක කරන්න මේ යැපුම් කෘෂිකර්මාන්තය ක්‍රියාවට නගන්න නිලධාරීන් ඉන්නවා රාජ්‍ය නිලධාරීන් 50000කට ආසන්න ප්‍රමාණයක්. අපි දන්නා පළාත් සභාව දැන් නැති වුණත් පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරු 9යි එක්කතකොට ඇමතිවරු 20කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා මේ රටේ. හැබැයි මේ රටේ කෘෂිකර්මාන්තේ රැඳිලා තියෙන්නේ මම බොහොම පැහැදිලිව කියන්නේ අපේ ගොවියාගේ ජීවන තත්ත්වේ නැති නිසා එකම ජීවනෝපාය කෘෂිකර්මාන්තේ නිසා ගොවිතැනේ නියැලී සිටිනවා. කරන්න දෙයක් නැති හින්දා. ඒක තමයි ඛේදවාචකේ. එතකොට අද වෙනකොට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී මේ ක්‍රියාවලියෙන් ඈත් කරලා තියෙනවා. පර්යේෂණ නිලධාරී AI මහත්තුරු. මේක දීලා තියෙන කාටද? කෘපණිසලට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකරුවන්. නමුත් මේ AI මහත්තුරු කියලා කියන ටිකක් කෘෂිකර්ම විපද ප්‍රාමාණික මොතෙක් තාක්ෂණික ශිල්පීය ඥානෙ තියෙන ගොවියත් එක්ක මේ දැනුම අර කට්ටිය ඉන්නේ ග්‍රාමේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ඉන්නේ
සම්බන්ධීකරණය කරන්න විතරයි ගොවියයි සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. අද වෙනකොට ගොවියා ළඟට මම ගියපු තැන්වල මම විශාල ගොවි ප්‍රමාණයක් ගොවි හමු වුණා. කිසිම කෘෂිකර්ම උපදේශකවරයෙක් හෝ කිසිම කෙනෙක් ගිහිල්ලා නැහැ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. නිකන් සංදර්ශන දානවා සශේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමා නම් කිව්වට සමහ වෙන්න ඕනේ ඒක කියන්න වෙනවා. මොකද එතුමා තමයි කාබනික පොහොර සම්බන්ධයෙන් ඉන්නේ. එතුමත් යනවා ඊළඟට වෙනත් ආණ්ඩුවේ ඇමතිවරු ඉඩම් ඇමතිවරයා අනුරාධපුර ගිහිල්ලා එක එක මේ බෝඩ් ගහලා කියන අපි හදනවා කියලා තමන්ගේ රජයේ ඉඩම් ටික තමන්ගේ හෙන්චයින්ට දෙන්න ඕන හින්දා. මේ මාධ්‍ය තුල මම වගකීමෙන් කියන්නේ ප්‍රහාර එල්ල කරනවා නෙමෙයි. මේ සාධනීය විවේචනයක් කරන්නේ අපිට කැක්කුමක් තියෙනවා මේ ආණ්ඩුවේ මේ ගොවියා සම්බන්ධයෙන් හරි විමර්ශනයක් නොවි මේ තීරණය ජනාධිපතිවරයා ගත්ත තීන්දුව මහ පොළොවේ යථාර්ථයක් කරගන්න අපි සැදී පැහැදී ඉන්නවා උදව් කරනවා. හැබැයි මේ ඒ පාරේ යන්නේ නැතුව වෙනත් පාරකින් එන්න කියන එක තමයි කියන්නේ. ඒ නිසා අද වෙනකොට ගොවියාට මේ අපි දැන් මේ කතා කරන මාතෘකාව යථාර්ථයක් කර ගැනීම පිළිබඳව ඛේදවාචකයක් ඒ ඇතුලේ තියෙනවා. ගොවියෝ මේ ගොවිම් වලින් ඈත් වෙන මේ වගා කරගන්න විදිහක් නැහැ මේ කියලා. හැබැයි මේකට නිශ්චිත යාන්ත්‍රණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කර ඇරලා ඉන්න සම්පූර්ණයෙන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අධ්‍යක්ෂකවරුන්ගේ පොහොර ලේකම් කාර්යාලයගේ අයගේ ඊළඟට ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ මහවැලි කලාපවල සියලු කට්ටියගේ තියෙන්නේ කාබනික පොහොර කඩිමුඩියේ ගෙනල්ලා දානවා කියන එකම තමයි තියෙන්නේ. අප්‍රේල් 27 වෙනිදා මේ තීන්දුව ගත්තා. මේ වෙනකොට මේ වැඩපිළිවෙල හදන්න තිබුණා. මේ රටේ හරක් ඉන්න මං හිතන්නේ සුමිත් මහත්තයා වෛද්‍ය සුමිත් මහත්මයා ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක්. හොඳ ප්‍රවේශයක්. එතකොට මේක ගොම කියන්නේ සම්පතක්. මේක කරගන්න තිබුණා ඇල්බීසියා කොච්චර තියෙනවද? ඒ වගේ සාක වර්ග තිබුණා. හැබැයි එහෙම වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. අද වෙනකොට නාච්චාදු ව්‍යවහාරන වැව් ඉස්මත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ටික හාරලා පස් වේල්ලා පැකට් කරලා යවනවා. කුපනිසලා බල කරනවා පැකට් ගොවියන්ට ගන්න කියලා. මේ ඇත්ත කතන්දරේ. ඒ නිසා මම මේ බිමේ මේ සල්ලි වලට ගන්න කියලා බල කරනවා. එහෙම කුපනිසලා. එතකොට මේ ගැන වගකීමක් නැද්ද? එතකොට ගොවියාට සාධාරණ සැකයක් තියෙනවා මේවා දීලා කොහොමද වගා කරන්න කියලා. බීජ ටික නැහැ. අද වෙනකොට බිත්තර වී නැහැ. එක එක බහුජාතික සමාගම් වල බිත්තර වී ටික තියෙනවා. නිකන් උදාහරණයක් විදිහට මේ කාබනික පොහොර ගෙන්නන්නේ කවුද? දැන් අපි ගොඩක් රසායනික තෙල් පොහොර මාෆියාවක් ගැන කතා කරනවනේ සමාගම් ගැන. හැබැයි ඒ සමාගම්ම තමයි ලංකාවේ ලක් පොහොර අපේ රජයේ සම්බන්ධ පොහොර සමාගම් දෙක ඉස්සරහට දාලා පොහොර ගෙන්නන්නේත් අර රසායනික තෙල් පොහොර ගෙන්නපු බහුජාතික සමාගම් හතරක් තමයි පොහොර ගෙන්නන්නේ. ඒක නෑ කියනවනම් මම අභියෝග කරනවා. සියලු සාධක සාක්ෂි සහිතව තියෙනවා. ඒ අතරින් දාලා තියෙන පෞද්ගලික සමාගම් වලට පොහොර ආනන එක. ඉතින් මේ ඛේදවාචකයක් තියෙද්දි මම ජනාධිපතිවරයාට ජාතික ගොවි ජනික මුතුට ඉල්ලා සිටින ජනාධිපතිතුමනි මේකට මැදිහත් වෙන්න මේ ඛේදවාචකයට. ඔබතුමාට ජාතික වගකීමක් මේ 69 ලක්ෂයේ අධ්‍යාත්මය පළුදු කරන්න එපා. බලාපොරොත්තු සීන බිඳ හෙටන්න එපා මේ ගොවි ජනතාවගේ. ඇස්වලට කඳුළු වෙනවා අපිට. අපි ගොවියෝ ගැන සාධනීය පියවර ගන්නවා. සාධන පියවරවල අරන් තිනවා. මේ නිලධාරීන් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේක ක්‍රියාවට නගන්නේ නැහැ. මේක අපි දන්නවා. කරන්නේ මේ ඊනියා වැඩසටහනක් යන්නේ. ජනාධිපතිතුමා වටේ ඉන්න නිලධාරී. මේ මන් දන්නේ හිතා ගන්න බෑ. කවුද මේ උපදෙස් දෙන්නේ කියලා. ඒ නිසා ජනාධිපතිතුමනි බොහෝ කරුණාවෙන් ලයන්විතව මේක බලන්න මේ ප්‍රශ්නේ හරි සංවේදී කතාවක්. ගොවියා ගොවිතැන් ගොවිබිමෙන් ඈත් කරලා ආපහු අපි ආනයනික ජාවාරමකටද යන්නේ. එහෙම ඛේදවාචකයක් තියෙන්නේ. අපි කිව්වේ නිෂ්පාදන යපුම් නිෂ්පාදන ආර්ථිකයට යමු. ආනයන ආර්ථිකයේ පැත්තක දාලා අපි මේ කතා කරන මාතෘකාව මහ පොළොවේ යථාර්ථයක් කරගන්න අපි හැමෝම මේ අපකැපෙමු. හැබැයි ඒකට නිලධාරීන් කකුලෙන් අදිනවා නම් කකුල් මාට්ටු දානවා නම් කොහොමද මෙතෙන්ට යන්නේ? බොහෝ දෙනෙක් මේ ජනාධිපතිතුමා මේ රට නැත්නම් මේ ආහාර නිෂ්පාදන පද්ධතිය රසායනික නැත්නම් ඒ බහුජාතික සමාගම් වලින් ගලවා ගැනීමට දරපු නැත්නම් යත්න දැරීම සම්බන්ධව බොහෝ දේශහිතයිෂී මිනිසුන් බොහෝ දෙනෙක් සතුටටපත් උනේ මේ ආහාර නිෂ්පාදන පද්ධතියේ පරාදීනත්වයෙන් ගලවා ගැනීමට හැකියාව ලැබෙනවා කියලා. මේක මහඟු අවස්ථාවක්, ස්වර්ණමය අවස්ථාවක්. මේ අපේ යටත් වෙලා තිබුණු ආහාර නිෂ්පාදන පද්ධතිය මේ ආපහු ස්වාධීන කරගන්න. අපේ පරමාධිපත්‍යය, අපේ ස්වාධිපත්‍යය මෙතෙන්ට ගන්න. ඒ කියන්නේ අපේ නිවහල් භාවයට ඒක හරි හේතුවක්. ආහාරයේ නිවහල් භාවය කියලා කියන්නේ අපි කිසිම රටකට, ජාතියකට, සමාගමකට යටත් නැහැ කියලා. ඒ වහල් භාවයේ හැදෙන්න පුළුවන් ආහාර සහ ඖෂධ වලින් අපි වහලුන් බවට පත් කරන්න පුළුවන්. මෙන්න මේ දර්ශනය අතිශය වැදගත් වෙනවා.
අද දවසේ කතා බහට ආහාර නිෂ්පාදන ආර්ථිකයේ අභියෝගය මේක අපිට බරපතල විදිහට සංවාදයට ගන්න ඕන කාරණයක්. ඒ වගේම මේ නිෂ්පාදන සංස්කෘතිය වටා ඉන්න ස්වාර්ථය පිණිස කටයුතු කරන පරාර්ථය නෙමෙයි ස්වාර්ථය පිණිස තමන්ගේ අර්ථය පිණිස තමන්ගේ අර්ථයක් නෙමෙයි තමන්ගේ ආත්මාර්ථය උදෙසා කටයුතු කරන මිනිසුන්ට මේක හරියට තදින් දැනෙන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ. ඔවුන් කන්නේ බත් නම් මේ ගොවියාගේ දහඩිය ශ්‍රමය නම් ඔවුන් කන්නේ. අපි ගිහලා නම් නින්නත් සංවාදයේ අවසන් විරාමයට අපි රැඳෙන්න අප සමග අපි යනවා විරාමයට. අපි දන්නවා ඔබට මේ ප්‍රශ්නය කියන්න කවුරුවත් නැහැ කියලා. රටමැදින් අපිට අපේ උරුමය ඉස්සරහට ගෙනියන අපිට ශිෂ්ටාචාරයේ උරුමය ගෙනියන අපිට වැව කුඹුර කෙත බත කමත කියන්නේ අපේ මූලික කේන්ද්‍රය අපේ න්‍යෂ්ටය. දැන් මේ අභාවයට ගියොත් මේ විනාශ වුණොත් අපේ ජාතිය රට විනාශයි. ඒ නිසා තමයි මේ තරම් අපි මේ මාතෘකාව ගැන කතා කරන්නේ. කාට හරි හිතෙන්න පුළුවන් ඇයි අපි මේ තරම් මේ ගැන කතා කරන්නේ කියලා. අපි ආයෙ කතා කරනවා. අපි නිතර අහන කතාවක් තමයි අපි පන්සිල් ගත්තට අපි සිල්පද කැඩුනට අපි පන්සිල් ගැනීම නතර කරන්නේ ආයෙ ගන්නවා. ඒ නිසා අපි ආයෙ කතා කරනවා ජනමනස අවදි වනතුරු. අපි වෛද්‍ය සුමිත් මහත්මයා දැන් පෞගේ කාලේ කතාවක් ආවා මේ දැන් කිරි අපිට ආනයනය නැවැත්තුවත් කර්මාන්තය කඩා වැටෙනවා කියලා. දැන් මේ කිරි ආනයනය නවත්තන එකත් අපේ බොහෝ දෙනෙකුට රස්සාව නැතිවෙන්නේ කර්මාන්තයක් බවට පත් කරගෙන. මේ රැකියා අහිමි වෙනවා මේ ආශ්‍රිතව හැදිලා තියෙනවා කිසියම් ජීවන වෘත්තීන් ටිකක්. ඒ නිසා මේවා මේ විදිහට කරන්න එපා කියලා ඇතැම් අය කියන්න පටන් ගත්තා. අපි මේ අනිත් සියලු දේවල් ආනයන විතරක් කරන්න බෑ. එහෙම සාපේක්ෂව වෙළඳ ව්‍යාපාරවල ඉන්න අයට යම්කිසි ප්‍රමාණයක සාපේක්ෂව ඒක අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ සමස්ත ගොවි ජනතාව මේ රටේ ඉන්න ජනතාව, ඒතර අපේ ආහාර සුරක්ෂිතතාවය, අපේ විදේශ විනිමය සංචිතය හීනවීම, ඒතර විදේශ විනිමය නැතිවීම, ඒවා වෙන අනවශ්‍ය ඒතර මේ සියල්ල ගැලවිච්ච දේ විතරක් අපි මේ කම්පැනි එකේ ඉන්න මේ සුළු ප්‍රමාණයක මිනිසුන්ට රැකියාව නැති වෙච්ච එක ප්‍රමාණය අපි කතා කරන්නේ නෑ. මේ රටේ මූලික වශයෙන් මම ඒක පිළිගන්න කන්නේ නෙමෙයි එක පුද්ගලයාට කිරි මිලිලීටර 100ක් දවසට ඕනයි කියලා හදලා කිරි ලීටර මිලියන 700ක් ඕනයි කියලා ගණන් බදලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි පෝර ගණන් බල. ඒතර අඩු ගානේ ගණන් බලපෙකවත් අපිට හදාගන්න අවශ්‍ය අපිට හැකියාව තියෙද්දි කරන්නේ නැත්නම් ඒකත් අපි ගෙනල්ලා ආනයනය කරලා වෙලා ඩොලර් වියදම් කරලා කරනවා නම් මේ රටට අනවශ්‍ය ඩොලර් වියදම් කරන ටික ඉතුරු කරගත්තට හුඟක් දේවල් අපිට කරන්න පුළුවන්. ඒතර එහෙම නොකර අද විශ්වවිද්‍යාලවල පර්යේෂණ සඳහා මේවා යොදා ගන්න. නිෂ්පාදන පර්යේෂණ ඕන තරම් කරන්න දෙන ඒවා කරන්නේ නැහැ. අද අලවිකරණය හරි නිෂ්පාදනය බෙදා හැරීම පිළිබඳ ඕන තරම්. හැබැයි අද විශ්වවිද්‍යාලවලට කොහෙන් හරි කම්පැනියක් මොකක් හරි කිව්වහම කියන පර්යේෂණ කරනවා. ඒක මං කියන්නේ නරකයි කියන එක නෙමෙයි. හැබැයි ඒක බහුජාතික සමාගම් මේක රට විකුණගෙන කන්න රට උගස් කර ගැනීම සඳහා කරන ව්‍යාපාරයක් නොවිය යුතුයිනේ. ඒතර කිරි කියන අපි ඉස්සෙල්ලා කතා කරේ මේ කිරි මං කිව්වේ මේ ආනයනය කිරි නැති වුණොත් මේ වෙළඳපොළ හැකිලෙනවා. මේ සාකච්ඡාව කෙරෙන මේ මතවාදයේ මතුවන කුමන හෝ තැනක තියෙන්න පුළුවන් රෝග නිදානයක් තියෙන්න පුළුවන්. දැන් අපි වස පොල් තෙල් ගැන කතා කරනකොට වස පොල් තෙල් ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් ප්‍රමිති ආයතනයේ පවා ඇතම් නිලධාරී කණ්ඩායම් කියන්න උත්සාහ කරා ප්‍රසිද්ධ කතාවක් මේ එහෙම කමන්නේ නැහැ ජනතාව පොඩ්ඩක් මේක කන්න ඕනේ කියලා. දැන් ඒ වගේම පොහොර වලටත් කියනවා දැන් පොහොර කර්මාන්තය හරහා රසායනික පොහොර ගෙන්නන කණ්ඩායම් ඉන්නවා. ඒ හරහා ඒවා පැකට් කරන ඒවා බෙදා හරින විශාල සෙනඟක් ඉන්නවා. මේ සෙනඟ රස්සාහිම වෙනවා. මේ කර්මාන්තයක්. ඒක දැන් අපි වැරදි කර්මාන්තයක් නඩත්තු කළ යුතුද? මේ කොහෙත්ම අවශ්‍ය නැහැ. මේ අපේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කරලා නඩත්තු කළ යුතුද? එහෙම එකක් නෑ. ඒ සමාගම් වල ඉන්න පුද්ගලයෝ මේ ව්‍යාපාර වැඩි දියුණු වෙනවා නම් මේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරනවා. මේ රටේ කිරි නිෂ්පාදනය කරන ආයතන වැඩි වෙනවා නම් ඒවල රැකියාව ඕන තරම් තියෙයි. අපි හිතමුකෝ අද කිරි ලීටර මිලියන 15ක් අපි හදන මිලියන 6.5 දවසට හදන මිලියන කිරි ලීටර මේ සාමාන්‍ය කිරි ලීටර ලක්ෂ 6මාරක් විතර දවසට මේ නිෂ්පාදන ක්ෂේත්‍රයට යනවාට ඒක දෙගුණ වුණොත් ලක්ෂ 15ක් විතර වුණොත් ඒ මේ කර්මාන්තය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ප්‍රමාණයට අවශ්‍ය වෙන මේ මිනිස් බලය ශ්‍රමය ඒ සියලු දේවල් අවශ්‍ය වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් කරන්න හැමදේම ලීටර් ලක්ෂ 6ක්
මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න නිෂ්පාදන ට්‍රාන්ස්ෆර් කරලා ඒකේ දෙගුණයක් නේ ඒ වගේ දෙගුණයක්. ඉතින් මේ රට තුල නිෂ්පාදනය වැඩි කරන රට තුල තියෙන දේවල් කළ හැකි දේවල් ඒවා. ඒක මහා අමාරු කේවල් නෙමෙයි. ඒවා හරියට නියාමනය කළ මේ ඉන්න අධික නිලධාරි පද්ධතිය හරියට මේ බිමට බහැලා වැඩ කරනවා නම් එතෙන්ට යඩ කිරීම සඳහා උත්ප්‍රේරකයක් ඇති කරනවා නම් කරන්න බෑ. දැන් අද වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට කිරි නිෂ්පාදකයක් ගත්තොත් එහෙම අද කිරි ගොවියට මේ කෘත්‍රිම සිංචනය කරගන්න නිලධාරියෙක් ගෙන්න ගන්න අමාරු තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේ හැමතැන් මාස 22ක තුල තියන්නේ. ඉතින් මේ කොවිඩ් අපි නිරෝධායන වෙන එන්නේ කොහොමද අර මේක කියන්නේ. එතන මේ බීතිය ඇති කරලා ඒකටත් අපි මේ ඒකෙන් බේරෙනකම් අපි දවස් දන්නෙත් නැහැ. හැබැයි ඒකෙන් බේරෙන්නත් අපි රුපියල් අවම එන්නතක මිල රුපියල් ඩොලර් මිලියන ඩොලර් 10ක්. ඒතර ඩොලර් 10 ඉඳන් ඩොලර් 37 වෙනකම් අපි එක වඩියක් අපි ගේන්න වෙලා තියෙනවා. ඒවා එකපාරක් ගහනවා ආය 6 මාසෙන් ගහනවා අපිට මෙහෙම විශාල මුදල් විතර වියදම් කරන්න දෙන්න. එක පැත්තකින් තියෙන මුදල් ටික වියදම් කරනවා නිෂ්පාදනය නැති වෙනවා. ඉතින් ඒක නිසා අද වෙනකොට රජය මේ වගේම නිලධාරීන් දැනගන්න ඕන මේ ගොවියා හෙට්ටු වෙලා තියෙන්නේ. ගොවියාගේ රාජකාරිය ගොවියා හිටියොත් තමයි රාජකාරිය ඉතුරුලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වෙන කෙනෙක් හම්බ කරන සල්ලි වලින් මාසේ අන්තිමට පඩි දෙන්න හගන්නේ නැහැ. මොන තත්ත්වයේ තිබුණත් මේ රජයට අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙන රටවල පඩි කපලා දුන්නාට තවමත් මේ අමාරුතුවෙත් රාජ්‍ය නිලධාරීන්ගේ පඩි පත ගෙදරට එන්න හදලා තියෙනවා. ඒක නිසා ඒ 100ක් වැඩ නොකරත් 100ක් වැඩ නොකරත් ඒක නිසා රාජ්‍ය නිලධාරීන් දැන් ඉතින් මේ අඩුපාඩු කෙසේ මොනවා තිබුණත් මේ ජනතාව වෙනුවෙන් වැඩ කරලා මේ නිෂ්පාදන ආර්ථිකය කුල්මත් කරලා ගොවියාව දැනුවත් කරලා දැන් අපි මෙතන කතා කරුවා වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් බැගෑපත් වෙලා සිටිනවා මේවා හොයලා දැනුම ලබාගෙන ඉතා ඉක්මනට මේ ක්‍රියාශීලී වෙලා තමන්ගේ ක්ෂේත්‍රයේ ඉන්න තමන්ගේ ප්‍රදේශයේ ඉන්න ගොවියා වෙනුවෙන් කටයුතු කරන්න ගොවියන්ගේ දැනුවත් කරන ගොවියත් අද තියෙන්නේ අවුරුදු 60ක් 70ක් තිස්සේ මේ යෙදවුම් ආර්ථිකයේ යෙදවුම් මනසේ තියෙන සියල්ල මේ ගොවිපොළට ගෙනත් දෙන්න ඕන ගෙනල්ලා දාගන්න ණයට හරිය ගෙනල්ලා දාගන්න ඕන. අපි ගොවියන්ගෙන තිල්ලාසන එහෙම නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. මේ සඳහා ඔබලා දැනුම හොයාගෙන යන්න ඔබලාගේ මහන්සි වෙන්න ඒක ඉතුරුව ඔබලාට ඊළඟ කවුන දෙකක් යනකොට හොයාගන්න පුළුවන්. ඒක නිසා මේ රට ගොඩ දාන්න මේ පාලකයන්ට විතරක් අපි බැන ඉඳලා හරියන්නේ නැහැ. ඒක හින්දා මේ අර පාලකයාට බැනලා ඊළඟ පාලකයා ගෙන ඊළඟ හොඳ නැහැ කියලා තව පාලකයක් ගෙන එහෙම නැත්නම් හිටපු ගෙන ඔය මොනවා කතා කරුවත් මේ ක්‍රමවේදය කියලා ඒකින්ද පාලකය වෙනස් කරන්නේ නෙවෙයි මේ ක්‍රමවේදය වෙනස් කරන්න ජනතාව මැදිහත් වෙන්න මෙන්න මේ සිලබස් එක දිගට යන සිලබස් එක වෙනස් කරලා ගුරුවරයා වෙනස් කරගන්න ඉබේම වෙයි එතකොට ඒකින්ද මේ සිලබස් එක වැඩි කිරීම සඳහා පොදුවේ වැඩ පිළිවෙලකට ජනතාව මැදිහත් වෙන්න ඕන කියන එක මම ඉල්ලා සිටිනවා. වෘත්තිමය වශයෙන් අපි දිනපතා උදෑසන සිට සවස් වන තුරුම කවුරු හෝ විවේචනය කරමින් කාට හරි බනිමින් බැනවදිමින් ඉඳීම තුලින් ජීවිතේ සිදුවන්නේ අනර්ථයක් කියලා අපි තේරුම් ගන්නවා. ඒ හරහා අපේ සිත අපිරිසුදු වෙනවා. අපේ ලේ වෙනස් වෙන්න පුළුවන්. අපේ හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. හෘද ස්පන්දනය වෙනස් වෙන්න පුළුවන්. මේ වාපහුව තමන් විසින්ම කරන සියදි විනාශ ගැනීමක් වෙන්න පුළුවන්. මේ කාලය අපිට යොදවන්න පුළුවන් වඩා ඵලදායි. වන්දනාත මහත්මයා දැන් එක පැත්තකින් අපිට කොවිඩ් වසංගතය නිසා රටත් නිකම් වහනවා අරිනවා වගේ එක වහනවාද අරිනවද වහනවාද අපි දන්නේ නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා. හැබැයි මේ වැස්ස වහිනවා. දින සති මාස ගෙවෙනවා. කන්න උදා වෙනවා. මිනිස්සු වගා කරනවා. මේක විකුණා ගැනීම සම්බන්ධව තියෙන ප්‍රශ්නෙට ඔබතුමා යෝජනාවක් යෝජනා හැට ඉදිරිපත් කරන්නේ මොනවද? මේ බරපතල ගැටලුවක් මේ එළවලු ටික මේ නිරෝධායන නීතිය ඇතුළත අපි දකින්න අත්‍යවශ්‍ය සේවාවක් කියලා යනවා. හැබැයි මේ හරියට නිශ්චයාකාරයෙන් තැනින් තැන් වල කඩවල් වහලා නමුත් තට්ටු ආහනවල තියාගෙන නැවත මේ කඩේ වගේ විකුණනවා. මේ අපි හිතන්නේ මේක ගොවියාට පාරිභෝගිකයට සාධාරණයක් වෙන්නෙත් නැහැ, නිෂ්පාදකයට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒතර අතරමැදියා අපි කොවිඩ් වසංගතය ඇතුළේ තමන්ගේ සැලැස්ම ක්‍රියාවට නංවනවා. ඇයි ඒක ඔබතුමාලට මැදිහත් වෙලා අදාළ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න බැරි මේ අදාළ වැරදි කරන මේ හුරා කන ගොවීන්ට මේ තරවකරුවන්ට අතරමැදියන්ට විරුද්ධව? විශේෂයෙන්ම මේ එළවලු ගොවියා සම්බන්ධ ප්‍රශ්නේදී අපේ රටේ එළවලු ගොවියා සහ එළවලු නිෂ්පාදන අලෙවිය පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් එහෙම නියාමනයක් නැහැ. එතකොට මේ එළවලු මිල තීරණය කරන්නේ එළවලු ගොවියත් නෙමෙයි. එතකොට නිෂ්පාදකයා මිල තීරණය නොකර අතරමැදියා වෙලෙන්දා තමයි මේක ඔබතුමාලා ප්‍රශ්නයක් හිට දකින්නේ නැද්ද? දැන් කවුරු හරි මේක ප්‍රමිතික ආයතනයක් විසින් මේක නිර්දේශය කරලා තියෙන්න අවශ්‍ය නැහැ. මේක තමන්ට පුළුවන් තමන්ගේ අයිතිවාසිකම්ට ප්‍රශ්නයක් මේක. ඔය වැඩේ තියෙන්නේ දැන් මේ රටේ එළවලු බෙදන්නේ අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන හරහානේ.
එතකොට ගොවියා මේ අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන මොඩලේම විකෘතියක් කිව්වේ මම ඒකයි. ඒ කියන්නේ එතන ඉන්න වෙලෙන්දා කරන්නේ ගොවියාට හෙට්ටු කරන්න බෑ. ඒ නිසා පළමුව කෙරෙන්න ඕනේ මේ ආර්ථික මධ්‍යස්ථානවල ඔය තියෙන අද තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා ගොවියාගේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙන්න ඕනේ. අතරමැදියාගේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට නෙමෙයි. ඒක තමයි මේකේ තියෙන විසඳුම. මේ නිසා තමයි මේ දඹුල්ල හොයෝ වෙනත් මේ අපේ රටේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන වලට ගොවියා එළවලු ටික ගෙනපුවාම දැන් පහුගිය කාලේ මේ දිගම්පතනේ වට්ටක්කා ඔය කැකිරි ඔක්කොම ට්‍රැක්ටර් ගණන් ලොරි ගණන් හල්ලා දැම්මේ අයියේ. මේ ආර්ථික මධ්‍යස්ථානයට ගෙනපුවාම වට්ටක දෙන්න බයක් නැහැ. දැන් අනුරාධ මහත්මයා අපි අසාත්‍ය බෙරුවා ගොවියා නිෂ්පාදන භූමිකාව විතරක් නෙවෙයි අලෙවි කරන භූමිකාවට උඩ ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නම් වෙන අපි වෙනත් නියැදි දැකලා තියෙනවා. යම් සමාජ අත්දැකීම් දැකලා තියෙනවා. දැන් ඒ ගොවි කණ්ඩායම එකතු වෙලා තමන් මේක අලෙවි කරන කටයුතු නිරත වෙනවා. ඒකෝ දැන් අපිට අතරමැදියව අයින් කරන්න පුළුවන්. ඒකට ගොවිගේ සමපකාර සමිතිය ඇති කරගන්න පුළුවන්. දැන් අපි යන්න ඕනේ හැමදාම මේ අනුංග විවේචනය කරලා මේක කිසි දෙයක් නැහැ කියලා අපි දන්නවනේ. ඒකට දැන් මේ වෙලාවේ අපිට බැයිද මේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙවල් වල ඒ ගෙදර දෙහි ටික එයා පාරයි දිහා විකුණනවා. මිනිස්සුත් හරි කැමැත්තෙන් ගන්නවා ඒක. අපිට බැයිද මේ කුඩා මිනිසුන් දිරිගන්වන්න මේ අලෙවි කරන ක්‍රියාවලින්ට? ඔව් අපි දැන් වැඩපිළිවෙලක් හදාගෙන යනවා ජාතික වට්ටමින් අර දැන් බණ්ඩාරවැල පැත්තේ හදන ගොවීන්ගේ නිෂ්පාදන වෙන තැන් වලට යන ගොවීන්ගේම සමාජලට මේ ප්‍රවාහන පහසුකම් තියෙනවා. ඒ කට්ටිය යොදාගෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒවා එහෙම වැඩපිළිවෙලක් හදාගෙන යනවා. හැබැයි මේක අපිට සාර්ථක කරගන්න තියෙන මේ අර ධාරිතාවය මදි. මොකද සමහර ගොවීන් එක්ක අපේ තියෙන දැන් මේ ආර්ථික මධ්‍යස්ථාන වලට ගිහිලා දාලා ඒ ගොවියාගෙත් මනස හැදිලා තියෙන්නේ නෑ අපි මෙතෙන් නෑ දුන්නා ටක් ගාලා දැන් කපු දැන් නූල් දැන් ගත්තා ආදායම ගත්තා ඒ විදිහේ හැදිලා තියෙන්නේ. මේක ගොවියාගේ පවා ගොවියා නිෂ්පාදක අලෙවිකරුවෙක් කියන තත්ත්වයට ආකල්ප වෙනසකුත් හැදෙන්න ඕනේ. අපේ ගොවියත් බලාපොරොත්තු වෙන්නේ එළව කවඩන තැන්ටම ගොවිපළටම ආවා කීයක් හරි දුන්නා ඒ වෙලාවේ ගන්න ක්‍රමවේදයකට. ඉතින් අපි කියන්නේ මේ ආණ්ඩුවට මේ සියලු දේ කළ යුතුයි කියන එක නෙමෙයි. පෞද්ගලික මට්ටමින් අපි ගොවියාද පාරිභෝගිකයාද මේ ඔක්කොම එකතු වෙලා ඔබතුමා කිව්වා වගේ සම්පකාර ජාල ක්‍රමයක් ගොවි සමිති හරහා මේක ක්‍රියාවට නගන්න පුළුවන්. එහෙම යාන්ත්‍රණත් තියෙනවා. හැබැයි වැඩේ ක්‍රියාවට නගන්නේ සහල් වලට මීට වඩා යම් ප්‍රමාණයක් විධිමත්ව තියෙනවනේ. යම් ප්‍රමාණයක් කුඩා මෝල් හිමියෝ ඒක අසාර්ථක වන්න පුළුවන්. නමුත් අඩුම තරමේ මේ එළවලු ටික හොමාරු කරගන්න එක ලංකාවේ බෙදා ගන්න එක මේ පොඩි රටක් ඇතුළේ ඒක කරගන්න බැරි නම් හරි අපි හරි දුප්පසු මහත්මයා. ඒකට අපි ප්‍රවේශයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා ඔබතුමා සම්බන්ධව හිතන දෙයක්. ඔව් මෙහෙමයි. දැන් ඔක 100%ක්ම ගොවියට ඕක කරන්න බෑ. ගොවියට යම්සි ප්‍රමාණයක් කරන්න පුළුවන්. හැබැයි ගොවියාට මෙතුමා කිව්වා වගේ නිෂ්පාදන එකමුතුන් නිෂ්පාදන සම්පකාර විදිහට උන්ට යමක් තීන්දුව කරන්න පුළුවන්. එතකොට එහෙම සංස්කෘතියක් දැන් නැති වෙච්ච එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අද ගොවියා කියන එක්කෙනත් මේ ඊටාත්ම මේ ක්‍රමවේදයේ තුල අපේ හුඟක් ගොවියෝ මම මේක කතා කරන්න ගොවියන්ට අපහාතකනේ හුඟක් ගොවියෝ අපි දන්නවා සමහර අය මේ යපුම් මානසිකත්වයේම ඉන්න අය. මේ අපිට පෝර ටික ගෙනත් දියව අපි කොහොම හරි මේ අපිට තෙල් ටික ගෙනත් දියව කියන ටික ඒකට උල්පන්දම් දෙන දේශපාලනික සංවිධාන වලින් කරන ගොවි සංවිධාන වල තියෙන නායකයොත් ඒවා උල්පන්දම් දීලා මේවා කරනවා ගොවියන්ට මේ දේ නෑ අපි මේ නාරාවලේ හිර වෙලා හරියන්නේ නෑ මේකෙන් ගොඩ එන්න ඕන මේකට උත්තරේ දෙන්න අපි ගාව විතරයි කියන දැනුම ලබා දීලා ගොවියාව කෙලින් කරන තැනක නෙමෙයි ඉන්නේ. අරගොල්ලොත් ගිහිල්ලා කතා කරලා කියන්නේ නෑ මේ පෝර දියව ඒ සමාගම් වල තියෙන ටික ගෙනත් දීපියව කියන කතා තමන්ගේ දේශපාලන ක්‍රියාවලියට ගොවින්ව පාවිච්චි කරනවා. ඉතින් ගොවියෝ මීට වැඩිය මේ වස විසෙන් තොරව ගොවිතැනක් කරලා ලාභ ලැබිය හැකි. ඒ සඳහා ගොවියා මනස හදාගත යුතුයි දැනුම සොයාගෙන යා යුතුයි. දැනුම සොයාගෙන යනකොට දෙන්න පුළුවන් අය වගක් ඉන්නවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලාරි දෙන්නේ නැත්නම් ඕන තරම් පෞද්ගලිකව හොයාගන්න පුළුවන්. අද වෙනකොට අපි දන්නවා තේ නිෂ්පාදනයේ බැහැයි කිව්වට තේ නිෂ්පාදන ලිච්ච අය ඉන්නවා මේ ස්වභාවික ගොවිතැන් වලින්. එළවලු නිෂ්පාදනය කරන අය ඉන්නවා, වී ගොවිතැනේ අය ඉන්නවා, ගොඩභෝග කරන අය ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට මහන්සි වෙන්න ඕන. ඒකට සංගමයක් තියෙන්න ඕන. ඒකට කැපකිරීමක් තියෙන්න ඕන. එහෙම කෙරුවොත් ඒක ඊළඟට Tamanට ලාභයක් වාසියක් එන්නේ. දැන් අද දේශීය පොහොර නිෂ්පාදකයොත් බිහිවෙලා ඉන්නවා මේ ආර්ථිකය තුළ. ඒක තමයි මම මේකයි කිව්වේ. ගොවියට විතරක් මේ දේ කරන්න බෑ. වෙළඳාමටත් එහෙමයි. සම්පූර්ණ කෙනෙකුට මහ පරිමාණ වශයෙන් ලබා ගැනීමේ අවශ්‍යතාවය හැකියාව තියෙනවා නම් ඔහුට ඒක සප්ලයි කරන තව කෙනෙක් මේ රටේ තුල ඇතුළෙන් තවත් ව්‍යවසායකෙක්. ඒ ව්‍යවසායකයට ඒ අවස්ථාව ලබා දුන්නට කමන්නේ ගොවියට එතන විලදීගාර අරගෙන ඔහුට ඒ නිෂ්පාදනය කරලා ඔහුට හොඳ මිලක් ලබා ගන්න පුළුවන් නම්
තව ව්‍යවසායකයෙක් හැදුනාට කමන්නේ නැහැ. නමුත් දැන් තව ගැටලුවක් තියෙනවා. දැන් ලංකාවේ මේ තියෙන එළවලු පළතුරු සහ අනිකුත් අපි දන්නවා සාමාන්‍යයෙන් වී සහල් යම් කාලයක් අපිට තියාගන්න පුළුවන්. හැබැයි එළවලු එහෙම තියාගන්න බෑ. අද එළවලු විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. ඒ අදාළ කාලයට දෙහි අපි දන්නවා විශාල වශයෙන් මේවා මේ තාක්ෂණය ආහාර තාක්ෂණයයි දියුණු නොකරන්නේ. ඒක හිතාමතා මේක ජාතික අපරාධයක්. දැන් අපි දන්නවා කොස් කාලෙට මේ කොස් කියන්නේ කෘෂිකර්ම පාර්ලිමේන්තුවේ වවන භෝගයක් නෙවෙයිනේ. අපි ආහාර සම්බන්ධව කතා කරන දෙපාර්තමේන්තු වලට ආණ්ඩුව වලට බැනනට වැඩක් නැහැ. ඒතර මේ සාමාන්‍යයෙන් මේ තමාගේ පරිසරයේ වටේ තියෙන විශාල වශයෙන් ආහාර. මේවා ගස් යට වැටි ඉදී කපුටු කකා යනවා. අපි මේ වෙන පාන් කරත්ත පස්සේ දුවනවා. දැන් මේ මනෝභාවය කොහොමද හදන්නේ? ගොවි පවුල් මේ කරන්නේ. ගොවි පවුල ඒක ඇත්තටම මේ තියෙන සිස්ටම් එක මෙතුමා කිව්වා වගේ දැන් ගිය සුමානේට ඉස්සෙල්ලා සුමානේ මම එළවලු කඩේකට ගිහිල්ලා ඒ වෙලෙම ගෙනාවු ගෝණියක් මේ වටානා ගෙඩියක් හඳ. ඉතාමත් ලස්සනට හැදිච්ච ලොකු ගෙඩි ඊට මම හිතන්නේ ඉස්සෙල්ලා දවසේ හවස කඩපුවා. ඉතින් මේ ගෝණිය දිගෑරියට පස්සේ මට එක ගෙඩියක් හොයාගන්න බැරුව ගියා පිපිරිච්ච නැතිව. ඒ තරම් තලලා කොඩු කොල්ල අර මොකක් හරි දාපු අර විසි කරලා කොහොම හරි දාවර හොඳට හැදිච්ච පිපිරිච්ච දසවද දීලා තිබුණේ අර අච්චර හොඳ ගෙඩියක්. ඒතකොට මේ අපේ මේ පස්වතුවක් කරන තාක්ෂණයේ ට්‍රාන්ස්පෝර්ට් මේ කියන හැම එකම පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා අපි කතා කරන. ඒක මේ රජයේ විතර නීති ආයතන කෝ ඒ පරීක්ෂණාගාර කෝ ඒවට වියදම් වෙන මුදල් අපි දන්නවා මේවට මුදල් වෙන් වෙනවා අයවැයි. ඒ වලින් වැඩක් වෙන්නේ නැහනේ. ඒ වලින් ගෙවුවට පස්සේ මේ ගොවියා හැමතිස්සෙම පල්ලෙහා ඉන්නකොට මේගොල්ලන්ට මේ වැඩේ කරන්න පුළුවන්. ගොවියා දැනුවත් නැති වෙනකොටනේ. දැන් පහුගිය කාලෙත් අපි දැක්කා මේ චොදරාව කාටද ඔබතුමා එල්ල කරන්නේ? නෑ මේ අපිට ඒක තමයි මේ සිලබස් ගොවියා දන්නේ ගොවිතැන් කරන්න විතරයි. එහෙම කියලා බෑ. ගොවියා ගොවිතැන් කරන්න කියලා හරියන්නේ නැහැ. එහෙමනම් මෙතුමා කිව්ව විදිහට ගොවිතැන් විතරක් කරලා හරියන්නේ නැහැ. ගොවියා මේක ගැන හිතන්න ඕන. තමන්ගේ වෙළඳපොළ හදාගන්න. හැබැයි අතරමැදියෙක් ඉඳි. අතරමැදියෙක් අවශ්‍ය වෙයි. තවත් අතුරු නිෂ්පාදකයෙක් ඕන වෙයි. හැබැයි ගොවියාට හෙට්ටු කිරීමේ ශක්තිය තියෙන්න නම් ගොවියාගේ ලාභය හදාගන්න නම් ගොවියා එකමුතු වෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ එක තමයි රජයේ මැදිහත් වෙන්න ඕනේ. මෙන්න මේ vertically integrate කරන මේ මුදල කාර්බෝකිකයයි නිෂ්පාදකයයි අතර තියෙන මුල. ඉතා අධික මිලකට දැන් පහුගිය දවස්වල අපි දන්නවා දැන් ඔය බඩේරුඟු ආනයනය කරන්න වල දැන් 120ට යනවා. 102යි ඉඳන් 120ට බඩේරුඟු ඇට. ඒතර එහෙම ගියාම එහෙම යන්නේ මේ කාගහවර තියෙන ටික මේ ගොවියාගේ නෙමෙයි. ගොවියාගෙන් අරගෙන ගොඩ ගහගත්තු කවුරු හරි කෙනෙක් තමයි ඒ ගන්නට කතා කරන්නේ. මට පොඩි කාර්යයක් තියෙනවා. මෙතුමා ගාවට පොඩි විනාඩියක් ගිහලා එන්න. දැන් අනුරාධ මහත්මයා දැන් අපි දන්නවා මේ ඔඩව නිෂ්පාදන ආර්ථිකය ඔසවා තබනකොට ඉස්සරහට ගෙනියනකොට අපි දන්නවා මේ අපි පොදුවේ කියනවා COP කියලා වචනයකින්. එතන නිෂ්පාදන පිරිවැය කියන එක. දැන් මේ අඩු කර ගැනීම සඳහා ඔබතුමාලා ගොවියන්ට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි බොහෝ ජනප්‍රිය ගොවි සංවිධාන ගොවි ජන එකමුතු බොහෝ ගොවි සංවිධාන මේ පොහොර ප්‍රශ්නය කෙල්ලිලා ගොවියන්ම උස ගැන්වීමක් ලක් කරනවා මේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර හරහා. හැබැයි මේ එහෙම නැතුව වවන ගොවි කණ්ඩායම ඉන්නවා. ඒත් දැන් අපිට අවශ්‍යයි වඩා යහපත දිරිමත් කරන්න. අයහපත දුබල කරමින් යහපත දිරිමත් කරන්න. ඔබතුමාලගේ වැඩ පිළිවෙලක් තියෙනවද මේ සම්බන්ධව? මේ තියෙන පොඩි උද්ඝෝෂණ රැල්ලෙන් එහාට ගියේ? පැහැදිලිවම. මට මිනිත්තුවක් පැහැදිලිව අපිට ගොවියා මේ නගරයට ගිහිල්ලා උද්ඝෝෂණය කරන තැනක අපි නැහැ. හැබැයි ගොවියා ආකල්පයෙන් දැනුමත් එක්කම මේ අලුත් කුෂිකර්ම තාක්ෂණ ක්‍රමවේදයන් තියෙනවා ඇත්තට. මේ මහ පොළොවේ යථාර්ථයක් කරගන්න පුළුවන් ගොවියාගේ දැන් යෙදවුම් මේ යෙදවුම් මානසිකත් දැන් මෙතුමා මතක් කරන්නේ යෙදවුම් මානසිකත්වෙන් තමයි ගොවියා ඉන්නේ. දැන් නිෂ්පාදන පිරිවැය අඩු වෙන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය අඩු වෙන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. ඒක සමහර වෙලාවට අපේ සාම්ප්‍රදායික කුෂිකර්මයේ තුල තිබුණා. ඒ නිසා දැන් අපි ගොවියෝ අපිට සම්බන්ධ ගොවියෝ දැනුවත් කරගෙන යනවා කොහොමද මේක ගොවිපළ කළමනාකරණය කරගන්නේ මේ සඳහා. රසායනික තෙල් පොහොර සීමාව වැඩියෙන් දාන්නේ නැතුව කොහොමද අපි මේක කරගන්නේ? ගොවියාට මේක කරගන්න පුළුවන්. එතකොට මේක රසායනික තෙල් පොහොර අර්ධමේ සහ අපේ බීජ ටිකක් දැන් අපි වැඩ පිළිලක් හදා යනවා. දේශීය බීජ මේ රසායනික තෙල් පොහොර සංවාදී නොවන දේශීය බීජ අපිම හදාගමු කියලා. පුරාණේ අපි බීජ විකුණුපුවා මහා වරදක් විදිහට දැක්කේ. ඒ නිසා අපි වැඩ පිළිලක් හදා යනවා. අලෙවි කරන එකයි නිෂ්පාදන වියදමයි සියලුම දේ මේව කරලා ගොවියන්ගේ සුබ සාධනයේ ගොවියා විසින්ම හදාගන්න පුළුවන් ක්‍රමවේදයකට. ඔව් බොහොම ස්තුතියි. අපි සුමිත් වඩරජ මහත්මයා මේ අන්තිම මිනිත්තු අපි දෙක තුන ගත කළ යුතුයි කියලා මම හිතනවා. සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා මේ දැන් ආහාර නිෂ්පාදන ආර්ථිකය කියපුවාම විශාල වශයෙන් මේ අපි සාමාන්‍යයෙන් ගෙදරකුණත් ආහාරය පිණිස වවාගත්තු දෙයක් වැඩිපුර තිබ්බොත් බෙදා ගන්නවා. ඊටත් වැඩිපුර තිබ්බොත් අපි ඒක මේ අලෙවි කරනවා.
වෙළඳ පොළ හැදෙන්නේ එතකොට දැන් රටක් හැට කල්පනා කරොත් අපේ කුළුබඩු ටික අපේ තේදල්ල සහ අපේ අනිකුත් පොල් ටික දැන් මේවා විශාල වශයෙන් දැන් අපරායන ආර්ථිකයට ඇවිල්ලා තියෙනවා. අපි දැන් විශාල පොල් ප්‍රමාණයක් රටින් යනවා. තේදල්ලු ප්‍රමාණයක් යනවා. කුරුදු ගම්බිරිස් රටින් පිටත් වෙනවා. මේවා තමයි ලංකාවේ ආර්ථිකයට උදව් වෙන්නේ. ඉතින් මේ වෙළඳපොළ යම් අභියෝගයක් තියෙනවද මේ සඳහා අපිට මොනවද කරන්න පුළුවන් ඉස්සරහට? ඒක ඉතා හොඳ තත්ත්වයක්. දැන් මේ පහුගිය දවස්වල දැන් අපි වෙච්ච වෙලා ප්‍රශ්නේ තුල මේ හුඟක් අය උපකල්පන හදලා වෙලා මේ පීලිපන්නනවා. දැන් මම ඒක තමයි දැක්කා දැන් තේ අපිට ශ්‍රී ලංකා තේ කියන එකට අපිට වෙළඳපොළ තියෙන්නේ අපේ සන්නාමය. හැබැයි අද ශ්‍රී ලංකා තේ ලෝකේ විකුණන්නේ ඩුබායි වල. එතන දැන් අපේ වෙළඳපොළ අපේ තේ අරගෙන අපේ තේ විකුණන්නේ ඩුබායි වෙළඳපොළේ. ඒ ලෝක වෙළඳපොළට. ඒ දුබායි මධ්‍යස්ථානට ඒක ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒක යන්න එතෙන්ට වෙච්චි අපේ නිලධාරීන්ගේ අපේ අයගේ වැරදි තියෙනවා. නැත්තම් ඒ වගේම දැන් මේ තේ වල තිබිච්ච ගුණාත්මකය අපිට ගැල්ලා දැන් අපි දන්නවා එකක් තමයි මේ ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් කසල තේ කලවම් කිරීම. ඔව්. ඊළඟ එක තමයි මේ අපි ආනයනය කරලා මේ තේ වලට කලවම් කරලා විකුණන්න ඉඩලම. ඒක තුල අපේ තියෙන මේ ශ්‍රී ලංකාවේ තියෙන සන්නාමයට අංකයේ සන්නාමයට බලපෑමක් ඇති වෙනවා. ඒතර හැබැයි අපි පහුගිය කාලේදී ගම්මිරිස් වගේ දේවල් වලට ප්‍රතිඅපනයන ක්‍රියාවලියන් නතර කරුවා. ඒක නිසා ගම්මිරිස් වලට හොඳ මිලක් ආවා. අනිත් කුළුබඩු වලටත් එහෙම ආවා. ඒක නිසා මේ රජය වැත්තෙන් මේ නියාමනය කිරීම සහ රජයේ නිලධාරීන් වශයෙන් දේශපාලකයාට දැනුවත් කිරීමේදී මේ හරි දේවල් කියලා දෙන්න ඕන. ගොවි මහත්තයාට අපි ඉල්ලා සිටින්නේ තමන් මේ දැනුම හොයාගෙන ගිහිල්ලා මේ හබකෙන් බේරෙන්න තමන් කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි නිෂ්පාදකයන්ට මේ ආහාර නිෂ්පාදකයට උදව් කරන වග කියන ආයතන වලට දෙපාර්තමේන්තු වලට නිලධාරීන්ට ගොවියා නමින් පඩි ගන්න, ගොවියාට සේවය කරනවා කියලා පඩි ගන්න. තමන්ගේ ජීවිකාව ගෙන යන, තමන් කාලා බීලා ඇඳලා ඉන්න. ගොවියා වෙනුවෙන් ඒ අයට වගකීමක් තියෙනවා ඔවුන්ට නිසි මාවත හොයා දීම. විශේෂයෙන්ම දැන් ගොවියා තාක්ෂණය දන්නේ නැති වෙයි. කොස්ට් එක වේල ගන්න ඔහුගේ තාක්ෂණ ඥානය නැති වෙන්න පුළුවන්. ඒකට මේ තාක්ෂණය පාවිච්චි කරලා අලුත් පරීක්ෂණ පවත්වලා මේවා කල් තබා ගන්න ක්‍රම, මේ වගේ අතුරු නිෂ්පාදන හදන විදිය, මේවා කියන ලොකු කතාවක්, ලොකු තාක්ෂණික විප්ලවයක් අපිට අවශ්‍යයි කියලා බොහොම වගකීමෙන් කියනවා. මේ කා වෙනුවෙන්ද? මේ අපේ ගෝ ජනතාව වෙනුවෙන්. ඔහු දුප්පතෙක් නෙවෙයි, ඔහු හරි පෝසතෙක්. හැබැයි ඔහු දුප්පත් කරලා තියෙනවා. ස්තුතියි ආහාර නිෂ්පාදන ආර්ථික අභියෝග පිළිබඳව කතා බහ කරන්න. මබ ලංකා පදනම් වෙනුවෙන් ඒ වගේම සමහා මේ වැවිලි ශේෂ්ත්‍රයේ හිටපු ප්‍රවීණෙක් ප්‍රාමාණික උගතෙක් වෛද්‍ය සුමිත් වන්නරච්චි මහත්මයා සුදී සංවාදයේ පෝෂණය කරාට ඒ වගේම ජාතික ගෝජන එකමුතුවේ ගරු සභාපති අනුරාධ තෙන්නකෝන් මහත්මයා සුදී අපි බලා ඉන්නවා ඔබතුමාලගේ ගෝජන පෙරමුණ දිහා ශ්‍රී ලංකාවේ ගොවීන්ට යම් සාධාරණයක් ඉෂ්ට වෙයි කියන කාරණේ. හිතුවනේ අපි අද දවසේ නිනාද සජීවී සංවාදයෙන් ඔබෙන් සමගන්න සූදානම්. යහපත් රටක්, අලුත් බලාපොරොත්තුවක් අපි හැමෝටම හැම සුසුමක් එක්කම තියෙනවා. ඒ නිසා මේ නිෂ්පාදකයා, අපේ රට, අපේ නිෂ්පාදන කියන කාරණේ අපි හැකියතාක් ඔසවා තැබුවොත් ශ්‍රී ලංකාව යලි ස්වාධිපත්‍ය දැරිය හැකි නිදහස් නිවහල් රාජ්‍යයක් බවට පත් කරගන්න පුළුවන්. ඒකට අපිටත් තියෙනවා හීනයක්. ඒ හීනය කරා ළඟා වෙන්න අපි උත්සාහ දරමු. අපිට ඔබට හැමදාම ජය ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න. සුවපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා නම් ඔබට සුබ රාත්‍රියක්.